समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සාමාන්‍ය මිනිස්සෙගේ මනසේ ස්වභාවය තමයි විවිධාකාර අරමුණු ඔස්සේ නිතර නිතර කල්පනා කරන එක. එක එක අරමුණු සිහියට අරගෙන සමහර විට ඇහෙන් ගත්ත අරමුණක් වෙන්න පුළුවන්, නැත්නම් කනින් ඇහුණු ශබ්දයක් වෙන්න පුළුවන්, නාසයෙන් ගත්ත ගඳ සුවඳක් වෙන්න පුළුවන්, දිවෙන් ගත්ත රසයක් වෙන්න පුළුවන්, ශරීරයෙන් ලැබුණු පහසක් වෙන්න පුළුවන්, නැත්තම් මනසේම නිර්මාණය කරගත්ත අරමුණක් වෙන්න පුළුවන්. මේ යම් අරමුණක් සිහියට අරගෙන ඒක ඔස්සේ කල්පනා කර කර ඉන්න එක තමයි සාමාන්‍ය මනසේ ස්වභාවය. ඒතර මේ ස්වභාවයත් එක්ක අපි ගිහි කෙනෙක් ගත්තත් පැවිදි කෙනෙක් ගත්තත් විවිධාකාර දේවල් සිහිපත් කර කර කල්පනා කරනවා. සමහර විට දරුවෝ ගැන කල්පනා කරනවා. සමහර ලාවට දීපල වස්තුව ගැන කල්පනා කරනවා. හෙට දවසේ කරන්න තියෙන දේවල් කල්පනා කරනවා. අනාගත අරමුණු කල්පනා කරනවා. අතීතයේ සිද්ධ කරපු දේවල් ගැන කල්පනා කරනවා. පසුතැවිතයි සමහර දේවල් කල්පනා කර කර ඉන්නවා. මේ විදිහට විවිධාකාර අරමුණු ඔස්සේ සිත පවත්තලා ඒ දේවල් කල්පනා කර කර යන එක තමයි සත්‍යයේ මනසේ ස්වභාවය. ඒ නිසා තමයි අපිට හැම වෙලේම අපේ හිත තුළ අනුසෝතගාමී චින්තනයක් පවතින්නේ. අනුසෝතගාමී චින්තනයක් කියන්නේ අපේ චින්තනයේ පවතින්නේ සසරට නැඹුරු වෙලා. සසර දෙසට හැරිලා තමයි මේ චින්තන ප්‍රවාහය අපේ සිතේ පවතින්නේ. ඉතින් මේ මනසේ ස්වභාවයම පාවිච්චි කරලා මේ අනුසෝතගාමී චින්තනයේ මිදිලා සත්වේක් පටිසෝතගාමී චින්තන ධාරාවට නැඹුරු කරවන්න බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික ක්‍රමයන් කීපයක් දේශනා කරලා තියෙනවා. ඉතින් අද දවසේ උත්සාහවන්ත වෙන්නේ කල්පනා කරේ ආන්ගේ කාරණා ටික ප්‍රායෝගිකව අපේ සිතුවිලි වලටත් එකතු කරගෙන අපිත් අපේ චින්තනය මේ පටිසෝතගාමී චින්තන ධාරාවට හරවාගන්නේ කොහොමද කියන එක ගැන ධර්මය සාකච්ඡාව සිද්ධ කරන්නේ. ඒ අනුව අපි කවුරුත් උත්සාහවන්ත වෙමු මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ප්‍රායෝගික ක්‍රමයන් අපේ සිතට එකතු කරගෙන ඒ දේවල් අපි පුරුදු කරලා අපේ චින්තනයත් මේ සසරට නැඹුරු වෙච්ච ස්වභාවයෙන් බැහැර කරගෙන ටික ටික පටිසෝතගාමී මාර්ගයට ඇතුළත් කරගෙන සංසාර විමුක්තියට යන ස්වභාවය දක්වා රැගෙන යන්න. මොකද පින්වත්නි මේ මනසින් කල්පනා කරනවා කියන කාරණය තමයි නිර්වාණයට හේතු වෙන මූලිකම සාධකය. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නත් ඒකනේ සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්කිතා. ඒ කියන්නේ යම් ධර්මයක් ශ්‍රවණය කරාම ඒ ධර්මය ධාරණය කරගෙන වචනයෙන් පුරුදු කරලා නුවණින් මනසිකාර කරන්න. මේ නුවණින් මනසිකාර කිරීම ඇතුලේ තමයි මේ චින්තන පරිවර්තනය සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අනුසෝතගාමී චින්තනයෙන් බැහැර වෙන්න මූලිකවම අපිට සිතන්නට තියෙන රටාවක් ගැන තමයි අද මේ ධර්ම කතාවේ අපි සාකච්ඡා කරන්නේ. නිසා මේ පින්වතුන්ට ආරාධනා කරනවා ධර්ම මානසිකාරයෙන් යුක්තව බොහොම සාවධානයෙන් තමන්ගේ
නුවණත් ප්‍රයෝජනයට අරගෙන මානසිකාර කරමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. පින්වත්නි, අපි කවුරුත් දන්නවා අපි හැමෝම වයසට යනවා. අපි පුංචි කාලේ ඉඳලා මරණයට පත් වෙන අවස්ථාව දක්වාම වයසට යන ස්වභාවයෙන් යුක්ත සත්වයන්. නමුත් ඕක අපිට සිහිපත් වෙන්නේ නැහැ. අපිට වයසට යන්න යන්න තමයි සිහිපත් වෙන්නේ අපි වයසට යනවා කියලා. තරුණ කාලේ යෞවන මදයත් එක්ක ඒ තියෙන කාය ශක්තියත් එක්ක තියෙන පංචකාම ආසාවලුත් එක්ක අපිට සිහිපත් වෙන්නේම නැහැ අපි වයසට යනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම්කිසි කෙනෙක් නිතර නිතර සිහිපත් කළ යුතු කාරණා දෙකක් මේ වයසට යාම සම්බන්ධයි. ඒ තමයි අපි කවුරුත් වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම වයසට යන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ කියන එක. ඉක්මවා ගිහිල්ලා නැහැ කියන්නේ අපි වයසට යන ස්වභාවයෙන් අත මිදිලා නැහැ. ඒ ස්වභාවය අපිට පොදුයි. අපේ ස්වභාවයෙන් අත මිදිලා නැහැ කියන කාරණා දෙක වයසට යාම සම්බන්ධයෙන් අපිට කල්පනා කරන්න කියලා කියනවා. මේ වයසට යනවා කියන එක තරුණයාට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි කවුරුත් තේරුම් ගන්න ඕන කාරණයක්. වයසට යන සීමාවක් නැහැ පින්වත්. වයසට ගිය කෙනෙක් වුණත් තවත් වයසට යනවා. ඒක ලෝකේ හැටි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක අපිට සිහිපත් වෙන්නේ නැහැ. ඇයි කෙනෙක් හිතන්න පුළුවන් අනේ දැන් මට අවුරුදු 60ක් 70ක් නේ මම තව මොනවා වයසට යන්නද මං ඕක ගැන තව හිතන්න ඕනද කියලා. එහෙම එකක් නැහැ. ඒකට හේතුව අපි හැම වෙලේම කල්පනා කරලා බලන්න ඒ අවස්ථාවේ තියෙන රූපයට අපි කැමති නේද? කොච්චර තරුණ කාලේ රූපයත් එක්ක සංසන්දනය කළා දැන් මම වයසට ගිහිල්ලා කල්පනා කරත් වයසට ගිහිල්ලා දැන් ඉන්නේ කියලා ඒ වයසක රූපයටත් අපි ප්‍රියයි. ඒ වයසක රූපයටත් මනාපයි. ඒකේ තියෙන දත් ටිකක් නම් ඒ ටික හරි ආරක්ෂා කරගන්න තමයි බලන්නේ. කෙස් ටිකක් හරි කළුවට තියෙනවා නම් ඒ ටික එහෙම තියෙනවා නම් හොඳයි කියලා තමයි හිතෙන්නේ. හැම යම් ප්‍රමාණයකට නම් රැලි වැටිලා තියෙන්නේ තවදුරටත් රැලි නොවැටේවා කියන අදහස තමයි සිතේ තියෙන්නේ. කාය ශක්තිය යම් විදිහකට තියෙනවා නම් ඒ ශක්තිය තවත් තිබේවා කියලා තමයි අදහස් හිතේ තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා අපි මේ හැම අවස්ථාවකම අපේ රූපය අපේ ශක්තියට අපි බැඳිලා ඉන්නේ. ඒකට වයස් සීමාවක් නැහැ. අවුරුදු 60ක් 70ක් ගියත් ඒක එහෙමයි. එතකොට අවුරුදු 20 30දී මේ ශක්තිය රූපයේ බලවත්ව ප්‍රේමනාපව තියෙන හින්දා ගොඩාක් ඒ රූපයට ඒ කාය ශක්තියට බැඳිලා ඉන්නවා. ඒ යෞවන මදයට මත් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ යෞවන මදයෙන් මත් වෙච්ච සත්වයා සිත, කය, වචනය කියන තුන්දොර ඕනෑම මොහොතක අකුසලයකට මෙහෙවන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා නම් නිතර අනේ මම වයසට යන කෙනෙක් නේද? මම මහලු වෙන කෙනෙක් නේද? මගේ මේ ශරීරයේ දි รา යන ස්වභාවයට පත් වෙන කෙනෙක් නේද? මේ ස්වභාවයේ මම ඉක්මවා ගිහිල්ලා නෑ නේද කියලා ආන්නේ කෙනාගේ සිත විවිධාකාරයෙන් මේ අනුසෝතගාමී චින්තනයේ මිදිලා හිත යම් ආකාරයකට පටිසෝතගාමී රටාවට නැඹුරු වෙන ස්වභාවයකට පත් වෙනවා. අපි බලමු ඇයි ඒ කියලා. දැන් පින්වත්නි වයසට යනවා කියන කාරණේ කතා කරාම හොඳට කල්පනා කරලා බලන්න. මේ අද තියෙන කාය ශක්තිය අපිට හෙට නැති වෙන්න පුළුවන්. නමුත් වෙලාවකට අපේ හිත කියනවා අපිට තාම තරුණ කාලේ තීච්ච කාය ශක්තිය තියෙනවා කියලා. ඔය ගොඩාක් වැඩිහිටියයි බැනුම් අහන්නේ ඒකනේ මුරණ්ඩුයි කියලා. ඒ හේතුව මොකද? කය දිරලා ගිහිලා තිබ්බට කාය ශක්තිය ඇත්තට නැති වුණාට හිතෙනවා මට ඉස්සර වගේම කයේ ශක්තිය තියෙනවා. එහෙම හිතලා වැඩ කරන්න යනවා. කටයුතු කරන්න යනවා. සාමාන්‍ය විදියට අතීතයේ කරපු විදියට. හැබැයි ඒ වැඩේ ඉවර වෙනකොට තමන්ගේ ශරීරයට ඒක දරා ගන්න බෑ. කයට ඒක දරා ගන්න බෑ. ඒ වෙලාවට වෙහෙසටපත් වෙලා දුකටපත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ පළවෙනි කාරණාව. මේ වයසට යන ස්වභාවය කියන එක අපි කාටත් පොදුවේ තියෙනවා. පුංචි දරුවෙක් වේවා, තරුණ වියේ ඉන්න කෙනෙක් වේවා, මහලු වියේ ඉන්න කෙනෙක් වේවා තව තවත් වයසට යනවා. මරණය දක්වාම යන ගමනේ නැවත නැවතත් වයසට යන ස්වභාවය තමයි මේ කයේ තියෙන්නේ. කොච්චර රූපලාවන්‍ය ක්‍රම පාවිච්චි කරලා ඔක වහගන්න හැදුවත් ශරීර ශක්තිය දුර්වල වෙලා තියෙන්නේ. කය ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් දි รา ගිහිල්ලා තියෙන්නේ.
කය දුර්වල භාවයට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ දුර්වල භාවය කය ඇතුළට එනකොට අපිට දුකක් ඇති වෙනවා. ඒ දුකත් අපිට ඇති වෙන්නේ අපි මේ ගැන හිතලා කල්පනා කරලා සිහිපත් කරලා තිබෙන්නේ නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි නිතර නිතර සිහි කරන්න ඕනේ. මේ හැමදාම පුරුද්දක් විදිහට තේරුමක් නැති දේවල් කල්පනා කර කර ඉන්න අවස්ථාවේ සිහිකරන්න මම මෙතනදී අනුන් ගැන නෙමෙයි කියන්නේ. ඒක හොඳට කල්පනාවට තියාගන්න. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ වෙන කෙනෙක් ගැන සිහිපත් කරන්න කිව්ව. වෙන කෙනෙක් ගැන නෙමෙයි. මේ සිහිපත් කරන්න කියන්නේ තමන් ගැන. මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය මං ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒ නිසා ඒ වයසට යන ස්වභාවයත් එක්ක මම දුකටපත් වෙන්න පුළුවන් කියන කාරණය නිතර නිතර මොන වයසේ කෙනෙක් වුණත් කල්පනා කරන්න ඕනේ. එහෙම කල්පනා කරද්දී ඒ වයසට යාම පිළිබඳව හිතේ තියෙන බිය, හිතේ තියෙන සංකාව, මගේ දත් ටික වැටෙයි, කෙස් සුදු වෙයි, මගේ හැම රැලි වැටෙයි, මම කැත වෙයි, මගේ කාය ශක්තිය අඩු වෙයි. මෙන්න මේ දේවල් ගැන හිතේ තියෙන යම් බයක් තියෙනවද, යම් ආකාරයක චකිතයක් තියෙනවද, ආන් ඒ දේවල් ප්‍රායෝගිකවම අපේ සිතින් පහ වෙලා යනවා. නැත්තම් අඩු වෙලා යනවා. ඒ වගේම තරුණ කෙනෙක්ගේ නම් යෞවන මදේ නිසා කරන්න සිදෙන යම්කිසි අප්‍රමාදී දෙයක් තියෙනවා නම් ඒ දෙයට හිත නැඹුරු වෙන ස්වභාවය ක්‍රමෙන් අඩු වෙලා යනවා. ඉතින් ඒ නිසා අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මේ පළවෙනි කාරණේ අපි කවුරුත් වයසට යන ස්වභාවයෙන් යුක්තයි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කාරණේ නිතර නිතර සිහි කරන්න කියලා. ඊළඟට දෙවෙනි කාරණේ මේ පින්නතුන් හිතන ඇති මේවා අපිට කොහොමද තේරෙනවා අපි දන්නවනේ කියලා. ඔව් දන්නවා. නමුත් අපිට මේ දේවල් සිහිපත් කරගන්න බෑ. ඒකයි තියෙන ගැටලුව. ඊළඟ කාරණේ තමයි අපි හැමෝම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. අපි කාටත් ලෙඩ හැදෙනවා. ඒ ලෙඩ වෙන ස්වභාවය අපි කවුරුත් ඉක්මවලා ගිහිල්ලා නැහැ. එතකොට පින්වත්නි අපිට ඕනෑම මොහොතක ඕනෑම රෝගයකට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕන කාරණය. දැන් වර්තමානයේ ගත්තොත් ඊටා විශාල වශයෙන් රෝගාබාධයන්ගෙන් සත්වයා මිනිස්සයා පීඩා විඳිනවා. විවිධ රෝග. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සූත්‍ර දේශනාවල විවිධාකාර රෝග පිළිබඳ. නමුත් වසංගත රෝග වගේ මේ කාලේ බලවත් තියෙන රෝග වුණත් අපිට ඕනෑම මොහොතක හැදෙන්න පුළුවන්. අපිට ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෙඩ වෙන ස්වභාවය මට අයිති දෙයක්. බුදුන් වහන්සේ හැම වෙලෙම පෙන්වන්නේ මේ ශරීරයේ ලෙඩ රෝග වලට කැදැල්ලක් වගේ. ඕනෑම වෙලාවක මේ ලෙඩකින් මේ ශරීරය දුර්වල වෙලා විපතකටපත් වෙන්න පුළුවන් ස්වභාවයෙන් යුක්තයි. එතකොට අපි ප්‍රායෝගිකව නුවණින් තේරුම් අරන් හිටියොත් මම ලෙඩ වෙනවා. මම කොයි වෙලෙත් ලෙඩ වෙන්න පුළුවන් විදිහටයි ඉන්නේ. ඒ ස්වභාවයෙන්යි ඉන්නේ. මං ඒ ස්වභාවයේ ඉක්මවලා ගිහිල්ලා නැහැ කියලා අපි නිරෝගීකමට වහල් වෙන්නේ නැහැ. ආරෝග්‍ය මදයෙන් මත් වෙන්නේ නැහැ. ආරෝග්‍ය මදයෙන් මත් වෙලා සිත කය වචනය අකුසලයට නැඹුරු කරගන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ මෙහෙමයි. අද ලෙඩවලට බෙහෙත් තියෙනවනේ. කොහොමත් බෙහෙත් තියෙනවා. එතකොට ලෙඩක් හැදුනහම බෙහෙතක් ගත්තාම ලෙඩේ සුව වෙනවා. නමුත් ලෙඩ වෙන ස්වභාවය නැති වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේ කාරණේ. මොන ලෙඩක් හැදුනත් ඒ ලෙඩේට මොන ආකාරයකට බෙහෙත් තිබ්බත් ඒ බෙහෙත ගත්තාම ලෙඩේ සුව වුණාට ශරීරයේ අපි සත්වයා ලෙඩ වෙන ස්වභාවයෙන් අත මිදිලා නැහැ. නැවත ලෙඩක් හැදෙන්න පුළුවන්. සමහර විට ඒ සුව වෙච්ච ලෙඩේ නැවත එන්න පුළුවන්. මේ හොඳට තියෙන ඇස් දෙක නොපිනී යන්න පුළුවන්. මේ කන් දෙක ඇහෙන්නේ නැතුව යන්න පුළුවන්. ඇඟට පතට වෙහෙස දැනෙන්න පුළුවන්. බෙහෙත් ගත්තාම දවසක් දෙකක් තුනක් ඒ ගතිය අඩු වෙලා තියෙන්න පුළුවන්. නමුත් නැවතෙන්න පුළුවන්. නැත්තම් ඒ ගතිය හොඳටම හොඳ වෙන්න පුළුවන්. වෙනත් ලෙඩක් එන්න පුළුවන්. ඒ ඇයි අපේ ශරීරය රෝගීන්ට කැදල්ලක් නිසා, රෝගයන්ට කැදල්ලක් නිසා ඕනෑම මොහොතක ලෙඩක් ශරීරයට වැරදිලා දුබල වෙලා ලෙඩ වෙලා යන ස්වභාවයෙන් යුක්ත නිසා ඕන අවස්ථාවක මේ විපත අපි කරා එන්න පුළුවන්. ඒ නිසා අපි සමහරලාට ලෙඩ නැතුව ඉන්නකොට කල්පනා කරනවා අනේ අපිට නම් ඉහිම් බහින් ලෙඩක් නැහැනේ. කොච්චර ශක්තිමත් ඉන්නවද අපි කොච්චර පුණ්‍යවන්තද කියලා. එහෙම අපිට කල්පනා කරන්න ලෝකයේ සාධාරණ අයිතියක් නැහැ. හේතුව අද නිරෝගීව ඉන්න මිනිස්සයා හෙට ලෙඩ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අද මේ බණ කියන මට හෙට කොරෝනා හැදෙන්න පුළුවන්. ඒක ලෝකේ ධර්මතාවය. අහන ඔබට ඒ වගේ රෝගයක් හැදෙන්න පුළුවන්.
රෝගේ උත්සන්න වෙන්නත් පුළුවන්. සාමාන්‍ය විදිහට දුර වෙලා යන්නත් පුළුවන්. නමුත් වැළඳෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ හැදෙන ස්වභාවයෙන් යුක්තයි. ආන්නේ ස්වභාවයෙන් යුක්ත බව සිහියට ගත්තොත්, සිහියේ තබා ගත්තොත්, නිතර නිතර සිහි කරොත් අපේ චින්තනය අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනුසෝතගාමී රටාවෙන් ටික ටික බැහැර වෙන්න පටන් ගන්නවා. අපිට එකපාර අනුසෝතගාමී චින්තන රටාවෙන් පටසෝතගාමී වෙන්න බෑ. සංසාරයේ පුරාවට එකම රටාවකට සසරට නැඹුරු වෙච්ච රටාවකට හිත පුරුදු කරලා මනස පුරුදු කරලා ගිහිල්ලා එක පාට මේක අනිත් පැත්ත හරවලා නිර්වාණය පැත්තට හරවනවා කියන එක ලේසි පහසු කෙනෙකුට කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අපි ක්‍රමයෙන් තමයි මේක පුරුදු කර හරව ගන්න ඕනේ. ඒකට තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ මූලික ක්‍රම ටිකක් පෙන්වන්නේ. මොකද මේ කාරණා හොඳට අවබෝධයෙන් බැලුවොත් මේ වයසට යන එක ලෙඩ වෙන එක ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා කියලා වෙනස් වෙන්නේ නැහැ. ගිහි කෙනෙක් පැවිද්දෙක් කියලා වෙනස් වෙන්නේ නැහැ. වෙන ආගමික පුද්ගලයෙක් බෞද්ධයෙක් කියලා වෙනස් වෙන්නේ නැහැ. මේක ලෝකයේ සියලු සත්වයන්ට පොදු ධර්මතාවය. හැබැයි මේ ධර්මතාවය පොදුයි. මේකට මමත් අයිති කියලා අපිට හිතෙන්නේ නැහැ. කවුරු හරි ලෙඩ වෙනකොට ලෙඩ වෙනවා කියලා හිතෙනවා. නමුත් මට ලෙඩ වෙයි කියලා හිතෙන්නේ නැහැ. කවුරු හරි වයසට යනකොට අනේ වයසට යනවානේ පවුනේ කියලා හිතෙනවා. හැබැයි තමන් වයසට යයි කියලා හිතෙන්නේ නැහැ. ඒක තමයි මේ අවිද්‍යාවේ මායාව. මේක වැහිලා තියෙන්නේ. අපිට හිතෙන්නේ නැහැ. හිතන්න ගන්නෙත් නැහැ. එහෙම හිතුවනම් අපිට මේ ගොඩාක් අකුසලයට හිත බැහැ ගන්න ගතිය, මේ සසරේ මේ අප්‍රමාදී වෙන ගතිය ටික ටික බැහැර වෙනවා. එහෙම නොවි අපි මේ තරම් ප්‍රමාද වෙවි මේ සසරටම බැහැගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ මූලික කාරණා ගැන අපි සිතන්නේ බලන්නේ නැති නිසා. ඒ නිසා දැන් අපි කාරණා දෙකක් කතා කරා. පළවෙනි කාරණේ අපි වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය අපි ඉක්මවා ගිහිල්ලා නැහැ. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. තුන්වෙනි කාරණය තමයි මම මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඔය මරණය කියන කාරණේ ගොඩාක් අය කතා කරන්න කැමති නැහැ. ඇත්තටම මිනිස්සු මැරෙන්න බයයි. බය මේ තියෙන වස්තුව තමන්ගේ කියලා තමන් එකතු කරගත්ත දේ සත්වයින් නෑදෑයෝ දරුවෝ මේ ටික ඔක්කොම එකපාර අතහැරලා දාලා යන්න මිනිස්සු බයයි. ඒ බයයි මරණයට තියෙන බය. ඇත්තටම ධර්මයේ දන්න කෙනෙක් විදිහට මරණය ගැන දකින්න ඕනේ ඒ විදිහට නෙමෙයි. මරණයේ යම් අවුලක් තියෙනවා. ගැටලුව මේ ජීවිතය අතහැරලා යන එක නෙමෙයි. නැවත උපතක් කරා යන එක. අපි නැවත උපතක් කරා යන්නේ නැත්තම් අපි මරණයටපත් වුණා කියලා ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අපි මැරිලා ඊළඟ උපත කොහෙද කියලා දන්නේ නැහැ. ඝන අන්ධකාරයක් තියෙන්නේ. සතර අපායට වැටෙන්න පුළුවන්. කුසල කර්මයක් විපාක දීලා සමහරවිට සුගතිය යන්න පුළුවන්. නමුත් අකුසලයක් විපාක දීලා සතර අපායකට වැටුනොත් අපි කවදානම් ඒකෙන් ගොඩ එන්නද? මේ කාරණාවට නෙමෙයි මිනිස්සයා බය. මිනිස්සයා බය මේ ජීවිතේ මේ තියෙන දේ අතහැරලා යන්න. ඇත්තටම මොකද්ද මරණය කියන්නේ? බුදුරජාණන් වහන්සේ මරණය පෙන්වලා තියෙනවා හරි ලස්සන විදිහකට. උන්වහන්සේ පෙන්වනවා මේ මරණය සිද්ධ වෙන ආකාර හතරක්. මේ ආකාර හතරෙන් එකක තමයි මේ ලෝක ධාතුවේ නෙමේ කොයි ලෝක ධාතුවක හිටියත් සත්වයක් මරණයටපත් වෙන්නේ. එක්කෝ කර්මක්ෂය වෙලා. එක්කෝ ආයුක්ෂය වෙලා. එහෙම නැත්නම් මේ දෙකම එකට වෙනවා. ඒකට කියනවා උභයක්ෂය කියලා. මේ දෙකම එකට සිද්ධ වෙලා. එහෙමත් නැත්නම් අතීතයේ කරපු අකුසල කර්මයක් විපාක පිණිස ඇවිල්ලා මරණයටපත් වෙලා. ওই ස්වභාව හතරෙන් එකකින් තමයි මේ ලෝකේ ඉන්න මොනම සත්වයක් වුණත් මරණයටපත් වීම සිද්ධ වෙන්නේ. මොකක්ද කර්මක්ෂය වෙනවා කියන්නේ? කර්මක්ෂය වෙනවා කියන්නේ වින්වත්නි අපි කවුරුත් දන්නවා මනුස්ස ජීවිතයක් ලබන්නේ කුසල කර්මයක විපාකයක් විදිහට. එතකොට ඒකට අපි කියනවා ජනක කර්මය කියලා. අපි මනුස්ස ලෝකේ උපතක් අරන් ඉන්නේ යම් පිනක් නිසා. ඒ පුණ්‍ය ශක්තියට අනුව අපේ ආයුෂයක් තීරණය වෙනවා. මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් ආයුෂයක් ජනක කර්මයෙන් තීරණය කරනවා. ආන්නේ ආයුෂය කාලය සමග ඒ කර්ම ශක්තිය ගෙවිගෙන යනකොට ඒ ආයුෂය ගෙවෙනවා. තමන් ගෙනාව ජනක කර්මයේ ආයුෂ ශක්තිය අවුරුදු 45ක් විතර ඉන්න නම් මේ මනුස්ස ලෝකේ
ආන් ඒ කාලේ වෙනකොට ඒ මිනිස්යාගේ ආයුෂ ගෙවිලා මරණයටපත් වෙනවා. ඒක අපිට නවත්තන්න බෑ. හැබැයි කෙනෙකුට මෙහෙම පුළුවන්. උපස්තම්භක කර්මයක් කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට අපි දන්නෙත් නෑ හැම වෙනවා කියලා. නිකන් හිතන්නකෝ. කවුරු හරි කෙනෙක් ඉන්නවා හෙට මැරෙන්න. එයාගේ ජනක කර්මයේ ආයුෂ ශක්තිය හෙටින් අවසන්. ඒතර එයා හෙට මරණයටපත් වෙන්න ඕනේ. අද අහම්බෙන් එයාට හිතෙනවා වතුරේ ඉන්න කූඹියෙක්ගේ ජීවිතේ බේරන්න. වතුරේ ගිලිලා පාවෙ මැරෙන්න යන කූඹියෙක්ගේ ජීවිතේ බේරන්න. එහෙම හිතලා එයා බොහොම අනේ මේ අහිංසක සතා පවනේ මේ කෙනාගේ ජීවිතේ බේරන්න ඕනේ කියලා මේ සතාගේ ජීවිතේ බේරනවා. අන්න එතනදී උපස්තම්භක කර්මයක් රැස් වෙනවා. එයා දන්නේ නැහැ එයා හෙට මැරෙන්න හිටියා කියලා. සමහර වෙලාවට ඒ රැස් වෙච්ච පුණ්‍ය ශක්තිය අර ආයුෂය දීර්ඝ කරනවා. සමහරට තව අවුරුදු 10ක් 15ක් එයා ඒක නිසා ජීවත් වෙන්න පුළුවන්. සමහර ලාවට දීර්ඝායුෂ තියන්න ආපු කෙනෙක් ඉන්න පුළුවන් අතිශයින් සතුන් මරණ. සතුන්ට හිංසා කරන. එයාම නොදැනී යා ලබාගත්තේ ජනක කර්මයේ ශක්තිය ටික ටික ෂේ වෙලා අඩු ආයුෂෙන් මරණයටපත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ වැදගත් දෙයක් තමයි මේ අපි ගෙනාපු ජනක කර්මයේ ශක්තිය යම්සේද ආන් ඒ ජනක කර්මයේ ශක්තිය යම් තාක් පවතිනවද ආන් ඒ තාක්කල් අපේ ආයුෂය තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැනේ දැන් අපේ ජනක කර්මයේ ශක්තිය කොහොමද කියලා. එතකොට අපි දන්නේ අපි කවදා මැරෙයිද කියලා. අපේ මේ ආයුෂ ශක්තිය ගෙවිලා ඉවරුනහම මේ ජනක කර්මයේ ශක්තිය ගෙවිලා ඉවරුනහම අපේ ජීවිතය අවසන් වෙලා අපි මැරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යන්නේ ඒකයි. ඊට පස්සේ තියෙනවා ආයුක්ෂය කියලා. මේ ආයුක්ෂය කියන්නේ ඒ යුගයන්ට අදාළ පරමායුෂයක් තියෙනවා. දැන් වර්තමානයේ නම් අඩු ගාණක් කියන්නත් බෑ මොකද වයසක අය බය වෙනවනේ. අපි ගත්තොත් 80ක් විතර එච්චර නම් දැන් ඉන්නෙත් නැති තරම් අවුරුදු 70ක් 75 80 කිට්ටු වෙනකොට බොහෝ දෙනා මරණයටපත් ඒ පරමායුෂ කාලයේදී සිද්ධ වෙන්නේ මේ ශරීරයේ දි รา යාමක්. සමහරලාට එයාගේ ජනක කර්මය බලවත් වෙන්න පුළුවන්. සමහරලාට එයාගේ ජනක කර්මය අවුරුදු 100ක් විතර ඉන්න පුළුවන් ජනක කර්මයක් වෙන්න පුළුවන්. නමුත් මේ යුගයේ ආයුෂය ගෙවි යනකොට පරමායුෂ අවුරුදු 80 කාලෙ විතර ලං වෙනකොට එයාගේ ශරීරය දි รา ගිහිල් ඉවරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන් දි รา ගිහිල්ලා. එයාට ආයුෂය පවත්වන්න බෑ. ජනක කර්මය පවත්ත ගන්න බෑ. එතකොට කය මරණයටපත් වෙනවා. අන්න ඒ විදිහට ආයුෂයෙන් මරණයටපත් වෙන්න පුළුවන්. දැන් අපේ ආයුෂ නම් මේ යුගයේ අවුරුදු 80ක් හින්දා කෙනෙක්ට හිතන්න පුළුවන් ආයුක්යෙන් නම් දැම්මම මැරෙන්නේ නැහැ කියලා. ඒක හරි. නමුත් අපි දන්නේ නැහැනේ ජනක කර්මය කොච්චරද කියලා. ඉතින් අපි හෙට උනත් මරණයටපත් වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි මේ දෙකම එකට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යාගේ ජනක කර්ම ශක්තියත් මේ යුගයේ ආයුෂ ප්‍රමාණයත් දෙකම එකයි. එකම සීමාවේ තියෙන්නේ. එතකොට එයා අවුරුදු 80ක් විතර යනකොට එයාගේ ජනක කර්මයත් අවසන් වෙලා ආයුෂයත් ස්වභාවිකව අවසන් වෙලා මරණයටපත් වෙනවා. ඔය දෙකෙන්ම නැතුව අසාමාන්‍ය විදිහට මැරෙන අයත් ඉන්නවා. ඒ කියන්නේ හොඳට ජනක කර්මයේ තව ආයුෂ තියෙනවා. අවුරුදු 70ක් 80ක් ජීවත් වෙන්න පුළුවන් පුණ්‍ය ශක්තියක් ඇතුව තමයි ඉපදිලා තියෙන්නේ. හැබැයි පරමායුෂයක් තියෙනවා. මේ දෙකම තියෙද්දී අතීත කර්ම විපාකයක් විපාක දීලා හදිස්සියේ මරණයටපත් වෙනවා. රිය අනුතරක් සිද්ධ වෙලා මොකක් හරි හදිස්සි අනුතරක් සිද්ධ වෙලා ස්වභාවික විපකතකට යටත් වෙලා එකපාරට මැරලා යනවා. ඒ අතීත කර්ම විපාකයක් අර ඔක්කොම යට කරගෙන විපාක දෙන්න ආපු නිසා. ඒ අකාලේ මැරෙනවා කියන එකට ගන්නේ ගොඩක් වෙලාවට ওই අවසන් කාරණේයි අර ජනක කර්මයේ කර්ම ශක්තියෙන් අඩු කාලයෙන් මැරෙන එකයි කියන කාරණා දෙක. අනිත් දෙක නම් ගොඩක් වෙලාවට ස්වභාවික මරණයක් විදිහට තමයි සමාජයේ සම්මුති වශයෙන් පිළිගන්නේ. ඉතින් පින්වත්නි මේ මරණය ගැන සිහිපත් කරන්න කියන්නේ අවබෝධයෙන් යුක්තව. ඔන්න ඒ කාරණා තේරුම් අරගෙන මගේ ජීවිතය කොයිතරම් සරල දෙයක්ද හරීම ඕන වෙලාවක මරණයටපත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තනාගරෙන්දි පිනිමිදුවක් වගේ. ඕන වෙලාවක වැටෙන්න පුළුවන්. නිකන් කල්පනා කරලා බලන්න. අපේ ජීවිතයේ තියෙන මේ ආස්වාස ප්‍රාස්වාසයේ උඩනේ. දැන් හුස්මක් ගන්නවා. ඊළඟට හුස්ම පිට කරනවා. ඊළඟ හුස්මක් ගන්නවා. ආයෙ හුස්මක් පිට කරනවා. ආයෙ හුස්මක් ගන්නවා. ආයෙ හුස්මක් පිට කරනවා. ඊළඟ හුස්ම ආවේ නැත්තම් අපි ඉවරයි. ඔන්න ඔය තරම් සරලයි. මේ ලණුවක වගේ ජීවිතේ තියෙන්නේ. පොඩි නූලක වගේ. එක හුස්මක් ගන්න බැරි වුණොත් අපි මරණයටපත් වෙනවා. ඒ තරම් හරිම බින්ද වැටෙන සුළු ජීවිතයක් තියෙන. ඕනෑම මොහොතක මරණයටපත් වෙන්න පුළුවන් ජීවිත. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මරණය ගැන හොඳ අවබෝධයෙන් තියෙන. බියටපත් වෙන්න නෙමෙයි.
අවබෝධයෙන් මරණය ගැන තේරුම් අරන් කල්පනා කරන්න ඕනේ මමත් මේ ස්වභාවයට යටත් වෙලා ඉන්නේ. ඕන වෙලාවක මමත් මරණයටපත් වෙන්න පුළුවන් ස්වභාවයක ඉන්නේ. කොයි වෙලේ මරණය මගේ ජීවිතේට එයිද දන්නේ නැහැ. මෙන්න මේක සිහිපත් කරන්න කියනවා නිතර නිතර. ඕක සිහිපත් වෙනවා අපේ කට්ටියට ගොඩක් වෙලාවට gedara කවුරු හරි මැරුණාම. හැබැයි හරි ටික දවසයි. මමත් අත්දැකීමෙන් දන්න ඕක හොඳට. ඔය ගොඩාක් වෙලාවට කවුරු හරි මැරුණාම අපි එහෙම පාන්සු කූලට යනකොට හෝ මල ගෙදරට හරි ගොඩ වුණාම කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ බලන්නකෝ මේ ජීවිතේ කිසි තේරුමක් නැහැනේ. මේ අපි මැරෙනවා සල්ලි හොයන රස්සාවල් කරනවා බලන්න මේ අපේ තාත්තත් ඔහොමනේ නැහුනේ දැන් ඕම් මැරිලා ගියානේ අපිටත් ඔච්චරනේ. මෙහෙම දඟල්ලා අපි මොනා කරන්නද? අපි දරුවන් උගන්වන්න මහන්සි ගන්නවා. රස්සාවල් කර සල්ලි හොයන්න මහන්සි ගන්නවා. මැරිලා යනවා. කිසි තේරුමක් නැහැ ස්වාමීන් වහන්සේ කියලා අපිට කියනවා. ඉතින් අපිත් ඒ වෙලාවට ඔව් කියලා කියනවා. මොකද ඇත්ත කාරණාව ඒකනේ. ඊට පස්සේ 7 දවසේ දාන විතර කිට් වෙනකොට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපි දාන දෙන්න ඕනි. තාත්තට කරන්න පුළුවන් ලොකුම පින මේකනේ. අනුමෝදන් කරවන්න ඕනි කියලා ඒ කටයුතුත් කරනවා. ඔන්න 3 මාසෙ කිට්ටු වෙනකොට වගේ එනවා. ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ තාත්තගේ පින්කම එදිලා තියෙන්නේ නම් බ්‍රහස්පතින්දට. හැබැයි අපේ දරුවන්ට ඉස්කෝලෙත් තියෙනවා. වැඩට යන්නත් ඕනේ. වැඩත් වැඩි. ඒ හින්දා අපි සිකුරාදට බණ දාලා සෙනසුරාදට දානේ දාගන්නම්. එතකොට ලේසියි කිය. දැන් මතක නෑ අරක. ඇයි ඒ? දැන් මැරිච්ච දවස් ටිකේ හොඳට මතක තිබ්බා මේ මරණය මෙහෙමයි කියලා. 3 මාස යනකොට මතක නෑ. එතකොට ආපහු අර පංචකාමයට යට වෙලා ඉවරයි. අර බලාපොරොත්තු අපේක්ෂා ජීවිත අපේක්ෂා ඒ කාමයන්ට යට වුණාට පස්සේ ටක් ගාලා අමතක වෙලා යනවා. ආයෙ මැරෙන වගක්වත් මතක නෑ. ආයෙ කවුරු හරි මැරෙන්න ඕනේ මැරෙනවා කියලා මතක් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් අරකම කියනවා. ටික දවසක් ගියාට පස්සේ ඒක අමතකයි. 3 මාස වෙනකොට ඕක තමයි තත්ත්වේ. අදාළ දිනෙට පින්කම කරගන්නත් බෑ. රස්සාවට යන්න තියෙනවා, ඉස්කෝලේ යන්න තියෙනවා, වැඩ තියෙනවා. ඒ හින්දා නිවාඩු දවස් දෙකට පින්කම දාගමු කියලා ස්වාමීන් වහන්සේට කියනවා. ඉතින් අපිත් පවුනේ මිනිස්සුනේ හා කියලා කියනවා ඉතින්. ඉතින් ඕක තමයි යථා ස්වභාවය. කොච්චර කිව්වත් මැරෙනවා කියලා මරණය ගැන සිහිපත් කරන්නේ නැහැ කවුරුවත්. බුදුරජාණන් වහන්සේ මෙතන සිහිපත් කරන්නේ තමන්ගේ මරණය ගැන. මේ මරණ සතිය නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මරණ සතියේදී සිහිපත් කරන්නේ තමන්ගේ මරණය ගැන විතරක් නෙමෙයිනේ. අන් අයගේ ස්වභාවයත් අපි සිහිපත් කරනවා. එතකොට අපි අවබෝධයෙන් නොහිටියොත් මේ මරණය ගැන හොඳට කල්පනා කරලා බලන්න. තමන්ට ප්‍රියමනාප කෙනෙක් මැරෙයි කියලා කල්පනා කරොත් දුකක් එනවා. තමන් මැරෙයි කියලා කල්පනා කරොත් බයක් ඇති වෙනවා. තරහකාරයෙක් මැරෙයි කියලා කල්පනා කරොත් සතුටක් එන්නත් ඉඩ තියෙනවා. අනේ ඕක මැරලා යන එක හොඳයි කියලා. ඉතින් ඒ නිසා මේ මරණය සිහිපත් කරද්දී අවබෝධයෙන් සිහිපත් කරන්න ඕනේ මරණය ගැන. එහෙම නැතුව සිහිපත් කරන්න ගියොත් කෙලෙස්මයි ඇති වෙන්නේ. ඒ නිසා කල්පනා කරන්නේ මරණය කොයි රටාවටද සිද්ධ වෙන්නේ. අද බලන්න ස්වභාවික විපත් වලින් මැරෙනවා. ලෙඩ රෝග වලින් මැරෙනවා. වසංගත වලින් මැරෙනවා. හදිසි අනතුරු වලින් මැරෙනවා. ඒ ඇස්සේ සමහරු සීදි විනහ ගන්නවත් එක්ක. ඉතින් ඔය කොයි රටාවට හරි අපි මරණයටපත් වෙනවා. වසක් විසක් ඇවිලා වුණත් මැරෙන්න පුළුවන්. ඒක අද සිද්ධ වෙන්නේ. හෙට සිද්ධ වෙන්නේ. අනිද්දා සිද්ධ වෙන්නේ කියලා අපි කාටවත් කියන්න බෑ. නමුත් අපි ප්‍රායෝගිකව කල්පනා කරොත් මම මැරෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය මං ඉක්මවලා ගිහිල්ලා නැහැ කියලා. හොඳට කල්පනා කරලා බලන්න අපේ අප්‍රමාදයේ වැඩි වෙන්නේ නැද්ද? අපේ අප්‍රමාදයේ වැඩි වෙනවා. අපි බොරු දේවල් කර ඉන්න කාලේ නාස්ති කරන්නේ නැහැ. ඒ සඳහා කාලය වැය කරන්නේ නැහැ. මේකට හොඳට සිහිය උපද්දවාගෙන යනකොට ටික මේ ලෝකයේ යථාර්ථය ගැන සමහර කෙනෙක් අවබෝධ කරගන්නවා. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නවා. එතකොට ඇලීම් තමන් විසින්ම අඩු කරගන්නවා. අරමුණු එක ගැටි යන ස්වභාවය තමන් විසින්ම අඩු කරගන්නවා. හැම දෙයක්ම නුවණින් කල්පනා කරන්න බලනවා. මේ කාරණා තුල මේ පළවෙනි කාරණා තුනම තමයි බුදුරජාණන් වහන්සේ කල්පනා කරේ. ආර්ය පරිශ්‍රණ සූත්‍රය අරගෙන බලන්න කවුරු හරි. බුදුරජාණන් වහන්සේ මුලින්ම කල්පනා කරෙත් ඒකයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ ආර්ය පරිශ්‍රකයා මුලින්ම කල්පනා කරන්නේ මේ ලෙඩ වෙන ස්වභාවය, මේ වයසට යන ස්වභාවය, මේ මරණ ස්වභාවය ලෝකයේ ස්වභාවය. ඒකට අපි කවුරුත් යටත්. මමත් ඒකට යටත්. මං ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. එහෙනම් මම විදිහක් හොයන්න ඕනේ මේ ස්වභාවය ඉක්මවා යන්න. ආන් එහෙම හිතලා තමයි බුදුරජාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරේ. ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ පැහැදිලිව පෙන්නලා තියෙනවා ඒක. ඒතර අපිටත් කියන්නේ මේ අබිනිෂ්ක්‍රමණය කරලා මහාන වෙන්න කියලා නෙමෙයි හැම කෙනෙකුටම. ගිහියෙකුට හරි පැවිද්දෙකුට වේවා, ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා ඕනෑම ආගමක, ඕනෑම ජාතියක, ඕනෑම පුද්ගලයෙකුට කියන්නේ
මේක නිතර සිහිපත් කරන්න. මම වයසට යනවා. මම ලෙඩ වෙනවා. මම මරණයටපත් වෙනවා. එහෙම ස්වභාවයකින් ඉන්න මම මේ ආරෝග්‍ය මදයෙන් මත් වෙලා කටයුතු කරනවා නම් එහෙම නැත්නම් තරුණ බව යෞවන මදයෙන් මත් වෙලා කටයුතු කරනවා නම් ඒකේ කිසිම යහපතක් මට නැහැ. දැන් මේ විදිහට කවුරු හරි කල්පනා කරනකොට ඒ කෙනාට මේ මදයන් ටික ටික ප්‍රහාණය වෙනව නේද? යටපත් වෙන ස්වභාවයටපත් වෙනව නේද? දැන් කෙනෙක් කල්පනා කරනවා නම් මම වයසට යනවා කියලා එයාට ටික ටික මොකද වෙන්නේ? අර යෞවන මදය හිතෙන් බැහැර වෙලා යනවා. යෞවන මදේ ටික ටික හිතේ යටපත් වෙලා යනවා. ඒ වගේම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා නිතර නිතර කල්පනා කරද්දි මොකද වෙන්නේ? ආරෝග්‍ය මදේ ටික ටික සිතෙන් අඩු වෙනවා. ආරෝග්‍ය මදේ ටික ටික සිතෙන් බැහැර වෙලා යනවා. මැරෙනවා. මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කල්පනා කරද්දි ජීවිත මදය ටික ටික සිතෙන් බැහැර වෙනවා. ටික ටික සිතෙන් යටපත්. මේ මදයන් හිතෙන් බැහැර වෙන්න සත්‍යය බැහැර වෙන්නේ අකුසලයෙන්මයි. වැරදි දේ කරන්න තමන්ගේ කාය ශක්තියෙන්, චිත්ත ශක්තියෙන්, එහෙම නැත්නම් මේ යෞවන හැකියාවෙන්, යෞවන බලයෙන් කරන්න තියෙන සියලුම වැරදි ඒ දේවල් වලින් ටික ටික සිත බැහැර වෙලා යනවා. එහෙම බැහැර වෙලා ගියොත් ඒ කෙනාට ඒකම තමයි උපකාර වෙන්නේ. මේ සංසාරයේ පුරාවට අනුසෝතගාමීව කල්පනා කර කර අනුසෝතගාමීව සිත මෙහෙවා ආපු ස්වභාවය තමන්ගේ සිතෙන් බැහැර කරගෙන ක්‍රමයෙන් පටිසෝතගාමී ස්වභාවයට පත් වෙන රටාවට තමන්ගේ සිත ගෙනියන්න. ඉතින් මේ කාරණා තුන කල්පනා කරලා බැලුවොත් මේකට ආගම් ભેදයක් නැහැ. ජාති ભેදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. ගිහි පැවිදි ભેදයක් නැහැ. කාටත් පොදුයි. ඒ හැම කෙනෙක්ම හොඳ කල්පනාවෙන් ඒ ભેදයකින් තොරව ඒ කටයුතු කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේක හැම කෙනෙක්ම කරන්න ඕන කාරණයක් කියලා. අපිට පුළුවන් නම් හැමදාම රාත්‍රියේ නිින්දට යන්න කලින් මේ දේ කල්පනා කරමු. මේ කාරණා තුන අඩුතරමේ ආගම් ભેදයකින් තොරව මම වයසට යනවා. මම ලෙඩ වෙනවා. මම මරණයටපත් වෙනවා කියලා. එයාට හිතෙන්නේ නැහැ ඒ දේවල් වලින් මත් වෙලා වැරදි ජීවිත මාර්ගයකට ජීවිතය ගෙනියන්න. වැරදි ආකාරයට මුදල් හදල් හම්බ කරන්න. අන් අයට අපහාස නින්දා කර කර ඉන්න. දැන් ගොඩාක් ඔය වයසට ගිය අයට අපහාස කරනවනේ තරුණ කට්ටිය. ඒ මොකද ඒ වෙලාවට ඔළුවට එන්නේ නැහැ මමත් වයසට යනවා කියලා. ලෙඩ වෙච්ච අයට අපහාස කරනවා. අයියෝ කොයි වෙලේ බැලුවත් ලෙඩ. මොකද්ද මේ කියලා දෙමව්පියන්ට දරුවෝ අපහාස කරන අපි ඕන තරම් දැකලා තියෙනවානේ. එක එක විදිහට අපහාස කරනවා. කොයි වෙලේ බැලුවත් ලෙඩ. මාසයක් ගත්තොත් දවස් 25ක්ම ඉස්පිරිතාලේ. මොකද්ද ඔය කියලා කෑ ගහනවා. බයිනවා අපහාස කරනවා. හැබැයි අපිත් ඒ ස්වභාවයටම යටත් වෙලා ඉන්නේ. ඔය ලෙඩ වෙන ස්වභාවය, වයසට යන ස්වභාවය කාටත් පොදු නිසා ඒකෙන් අපි කාටවත් අවඥා කරන්න, සාපේක්ෂව කල්පනා කරලා විහිළු තහළු කරන්න සුදුසු නැහැ. කය වචනේ මෙහෙवला හානි කරන්න සුදුසු නැහැ. ඒ නිසා අපි කල්පනා කරගෙන තීරණය කරගෙන තේරුම් ගන්න ඕන එක තමයි හැම වෙලේම නිතර නිතර මේ කාරණා තුන අපේ සිත තුළ පවත්තන එක, සිහිපත් කරන එක. එතකොට අපේ ජීවිතය අප්‍රමාදී බවට පත් වෙයි. ඊළඟට සිව්වෙනි කාරණේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ප්‍රිය වූ මනාප වූ දේවලින් අපිට ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රිය වූ මනාප වූ දේවල් අපිට අහිමි වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒ අහිමීම ඒවයින් අපිට අත මිදෙන්න බැහැර වෙන ස්වභාවය, කැඩී බිඳී යන විනාශ වී යන ස්වභාවයෙන් යුක්ත බව අපි නිතර නිතර කල්පනා කරනවා. එහෙම කල්පනා කරොත් අපි ක්‍රමයෙන් මේ වස්තුන් ගැන, පුද්ගලයෝ ගැන, දේපල ගැන ඇලෙන ස්වභාවය ටික ටික සිතින් බැහැර වේවි. හොඳට කල්පනා කරලා බලන්න Tamanට පුළුවන් නම් ওই රාත්‍රී කාලයක නිින්දට යන්න කෙර මම මොන තරම් දේවල් වලට ඇලිලාද? මම මොන තරම් දේවල් වලට බැඳිලාද? මේ දේවල් එක්ක ඔට්ටු වී මම ජීවිත කාලෙම යනවද? මේ දේවල් මට නැති වෙනවා. මේවා අහිමි වෙලා යනවා. මේවා විනාශ වෙලා යනවා. කියලා තේරුම් අරන් ඒවට තියෙන ඇල්මෙන් සිත ටික ටික බැහැර කරගන්නවද කියන එක ඊටාම ප්‍රායෝගික කාරණයක්. ප්‍රායෝගික කාරණයක් කියන්නේ මේ දේවල් පුරුදු කරන්නේ නැතුව දැනුමට විතරක් එකතු කරගත්තා කියලා කවදාකවත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් ওই මරණය ගැන ඉස්සෙල්ලා කියපු කාරණේ හිතලා බලන්න. කවුරු හරි කෙනෙක් හොඳට අභිධර්මයක් ඉගෙන ගත්තොත් ඒ කෙනා ධර්මානුකූලව හැමදේමත් කල්පනා කරොත් එයා සූදානම්. මොකටද?
ධර්මයෙන් මරණය ගැන කතා කරන්නේ. හැබැයි යා ලෑස්ති නෑ මරණය ඉදිරියේ මුහුණ දෙන්න. ඔන්න ඔය ගැටලුව තමයි අපි කාටත් තියෙන්නේ. ඒතර අපි කවුරු හරි යම් මොහතක කල්පනා කරොත් මේ ප්‍රායෝගිකව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවන් අපි ජීවිතේට එකතු කරගත්තොත් තමයි අපිට මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵල තියෙන්නේ. එතනදී තමයි අපිට යමක් මේ ජීවිතේ එකතු කරගන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරන්න ගන්න ඕනේ විශේෂයෙන්ම මේ හතරවෙනි කාරණය. මේ ඉෂ්ඨකාන්ත මනාප අපි ප්‍රිය වෙච්ච මේ දේවල් වලින් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. එක්කෝ ඒ දේවල් විනාශ වෙලා යනවා. ඒ දේවල් කැඩිලා බිඳලා යනවා. එහෙම නැත්නම් Taman මරණයටපත් වෙන මොහොතේ ඒ සියල්ල අතාරින්න සිද්ධ වෙනවා. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. නැත්තම් අපි තෘෂ්ණාවෙන් හිර වෙලා ආයි ඒ දේවත් එක්ක බැඳිලා අපේ සසරමයි වැඩි කරගන්නේ. නිකන් කල්පනා කරලා බලන්න ඩිංග. අද මේ මොහොතේ අපි කාට හරි කිව්වොත් තමන්ගේ දුවදරුවන් ඥාති මිත්‍රාදී දීපල වස්තුව මේ ඔක්කොම අතහැරලා දාන්න කියලා මේ මොහොතේ කාටවත් බෑ. හැබැයි ඊළඟ තප්පරේ කෙනා මැරුණොත් ඒ ඔක්කොම ස්වභාවයෙන්ම අතහැරෙනවද නැද්ද? අතහැරෙනවා. ආන්නේ ස්වභාවය තමයි යථාර්ථය. එතකොට මේ අතහැරන ස්වභාවය අපි තේරුම් ගත්තේ නැත්නම් මේ ප්‍රිය වෙච්ච මනාප වෙච්ච දේවල් වලට අපි ඇලිලා හිටියට තේරුමක් නැහැ. මේවා විනාශ වෙලා නැති වෙලා බිඳිලා යනවා, කැඩිලා බිඳිලා යනවා කියලා තේරුම් ගත්තේ නැත්නම් දුකෙන් දුකටමපත් වෙන ස්වභාවය තමයි අපි කාටත් තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ සිව්වෙනි කාරණයක් බොහොම වැදගත් කාරණයක්. අපි නුවණින් තේරුම් ගන්න ඕනේ. මොකද අපිට අපේ ඒ සමීපතමින් අපි දන්නේ නැහනේ දරුවෝ වෙන්න පුළුවන්. සමහරු දරුවන්ට නම් ඇලිලා නැහැ. හැබැයි මුණුබුරු මිනිබිරියන්ට ඇලිලා ඉන්නවා. ඔය වයසට යනකොට සිද්ධ වෙන ලොකු දෙයක් තමයි ඒක. අනේ සාමුදුරනේ අපි නම් දරුවන්ට ඇලිලා නැහැ. හැබැයි මිනිබිරි දවසක් කර දවසක්වත් දකින්න ඕනේ. නැත්තම් හරි හිත වේදනාවයි. මොකක් හරි දෙයක් අපි අල්ලගන්න එක තමයි කරන්නේ. ඒක මේ හිතේ හැටි අපිට ඒක වෙනස් කරන්න බෑ. මේ හිතේ ස්වභාවය තමයි එකක් අතාරිනවා නම් අත අරින්නේ තව එකක් අල්ලගෙනමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ මේ කොච්චර ප්‍රිය වෙච්ච, කොච්චර මනාප වෙච්ච, කොච්චර කැමති වෙච්ච, මොනතරම් ඇසුරු කරන්න හිතුණත්, මොනතරම් පරිහරණය කරන්න හිතුණත්, බැඳිලා ඉන්න හිතුණත් බැඳෙන්න එතනදී එපා කියලා නෙමෙයි මේ දැන් කියන්නේ. මේ තාම මුලනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දේවල් විනාශ වෙලා කැඩිලා බිඳිලා යනවා. මේ දේවල් මට ඕන විදිහට පවත්වන්න බෑ. මේ මනාප වූ දේ පවතින්නේ නෑ කියන එක නුවණින් නිතර මනසිකාර කරන්න කියලා කියන්නේ. ඒ මනසිකාරයේ කවුරු හිටියොත් ඒ කෙනාට නොදැනීම මේක හිතලා කරන දෙයක් නෙමෙයි. නොදැනීම අර වස්තුවට තියෙන දැඩි බැඳීම, දැඩි ඇලීම ටිකෙන් ටික හිතෙන් අඩු වෙලා යනවා. ඒක හිතලා කරන දෙයක් නෙමෙයි. නැත්තම් දැන් ගොඩක් වෙලාවට අපේ උපාසක පිරිස මොකද කරන්නේ? මම බැඳෙන්නේ නැහැ. මම මොනක්ක් කරන්නේ නැහැ. ගෙදර උයන්නෙත් නැහැ. ඇයි දැන් අනිත්‍ය මෙනෙහි වෙලා. කිසිම දෙයකට බැඳෙන්න හොඳ නැහැ. රෙද්දක් හොදන්නෙත් නැහැ. ගෙයක් දොරක් අස් කරත්නෙත් නැහැ. වටේ ඉන්න මිනිසුන්ට තමයි අනිත්‍ය මානසිකාර වෙන්නේ. එයාට නෙමෙයි. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන රටාව. බුදුරජාණන් වහන්සේ කියන්නේ පරිහරණය කරන්න. ඒ දේවල් එක්ක ඉන්න. හැබැයි තේරුම් ගන්න මේවා කැඩිලා බිඳිලා නැති වෙලා යනවා. අර සරල උදාහරණයක් කියන්නේ ලස්සන මාලිගාවක් හදන්න වැල්ලේ මූදු වෙරළේ. හැබැයි මොකක් දැනගෙනද? රැල්ලක් ආපු වෙලාවට කැඩිලා බිඳිලා යනවා කියලා දැනගෙන. එතකොට ලස්සනට හදන්න නැතුව ඉන්නේ නැහනේ. ලස්සනට හදනවා. ඒකේ ලස්සනක් දකින්න. හැබැයි දන්නවා මේක කොයි වෙලේ හරි ලොකු රැල්ලක් ආවම කඩාගෙන යනවා කියලා. එහෙම ඉන්නකොට රැල්ලක් ඇවිල්ලා කඩාගෙන ගියාම මොකද? දුකක් එන්නේ නැහැ. දන්නවනේ මේක වෙනවා කියලා දැනගෙනනේ කරේ. අන්න එතෙන්ට එන්න කියලා කියන්නේ. මොකද මේ අපේ තියෙන වස්තුව, දීපල, මේ ඥාතීන් මේ මොහොතේ ඉන්නවා ඊළඟ මොහොතේ නැති වෙන්න පුළුවන්. දැන් සුනාමිය ආව 2004 මෙයාට මතක ඇති. මහා පෝසත් මිනිස්සු හිටියා. ගෙවල් දොරවල් තිබ්බා, යාන වාහන වස්තු ඔක්කොම තියෙන. එක රැයක් ගියෙත් නැහැ. පැය ගාණක් ඇතුළත ඒ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ ගෙයක් නැහැ. වාහන නැහැ. ඉඩ කඩන් නැහැ. සමහර ලාවට තමන්ගේ අමුදරුව නැහැ. මේ ඔක්කොම නැති වෙලා කොහේ හරි අනාථාගාරික හරි සමූහයා ඉන්න නිවසක හරි එකතු වෙලා කල්පනා කර කර ඉන්නවා. ඒක තමයි ලෝකේ ඇත්ත.
ලෝකේ ඇත්ත නම් මේ දේවල් තියෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා මේක තියනවා කියලා. හිතාගෙන ඉඳගෙන මේකට ඇලෙනවා. මේකේ තියෙන වේදනාවත් එක්ක ඇසුරු කර කර ඇලි ඇලි ඉන්නවා. හැබැයි විනාශ වෙලා යනවා. ඉතින් ඕක හිතන්න කිව්වට අපි කල්පනා කරන්නෙත් නැහනේ. දැන් ওই කාරණා හතරම නිතර හිතෙනවද? නිකන් කල්පනා කරපන්න හිතෙන්නේ නැහැ. හිතන්න ඕනේ. අපිට නිතර හිතෙන්නේ නැහැ. ඔය නිකන් ඉන්නකොට හිතෙනවද මට ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා නෑ. පොඩ්ඩක් කිවිසුමක් ගියොත් කැස්සක් ආවොත් කැස්සක්ද දන්නේ නැහැ කියලා හිතෙනවා මිසක් මේ හොඳට යහතින් ඉන්නකොට හිතෙන්නේ නැහැ මම ලෙඩ වෙන්න සුළුවන් ස්වභාවයෙන් යුක්තයි කියලා. මේ තරුණ කාලේ එහාට මෙහාට දඟලනකොට අවුරුදු 30 40 වේවා 40 50 වේවා ওই කාය ශක්තියෙන් තියාගෙන දඟලනකොට හිතෙන්නේ නැහැ මමත් වයසට යනවා මටත් මේ දේවල් කරන්න බැරි වෙනවා කියලා. ඕක හිතෙන්නේ නැති හින්දානේ ඔච්චර වයසට යනකම් බලය අල්ලගෙනත් ඉන්නේ. පේන්නේ අපේ රටෙත්. අවුරුදු 60 50 ගියත් තවත් ඉන්නමයි හිතෙන්නේ. ඇයි? තාම හිතෙන්නේ නැහැ තව වයසට යයි මේක කරගන්න බැරි වෙයි කියලා. ඉතින් දෙන්නේ නැහැ. තව කෙනෙකුට දෙන්න කැමති නැහැ. ඇයි? Tamanට මේක තාම හයිය තියෙනවා. තාම හයිය තියෙනවා. තව පුළුවන් කියලා අල්ලගෙන ඉන්නවා මිසක් ඒක ගැන හිතන්නේ නැහැ. සමහරවිට මේ අද තියෙන කාය ශක්තිය හෙට නැති වෙනවා. කවුද දන්නේ? මේ හොඳට ඉන්නව දෙමව්පියෝ එක පාට ඔත්පල වෙනවා. ඉතින් කියන අනේ අපි මේ බොහොම හොඳට හිටියානේ බලන්නකො අද අනේ ස්වාමීන් වහන්සේ ඔත්පල වෙලා හරි අපහසු. ඒක තමයි විදිහ. ඒක තමයි මේ ස්වභාවය. ඉතින් හිතෙන්නේ නැහැ. නිකමටවත් හිතෙන්නේ නැහැ. කාටවත් හිතෙන්නේ නැහැනේ රැට නින්දර ගියාම උදේ වෙනකොට මැරලා ඉඳී කියලා. නමුත් එහෙම වෙලා ඉන්න බැරිද? වෙලා ඉන්න පුළුවන්. නමුත් හිතෙන්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ. හැම වෙලේම හිතන්නේ හෙට උදේ නැගිටලා මොනවද කරන්නේ? හෙට උදේ අර වාද කරන්නේ. මේ වාද කරන්නේ. ආන් ඒවා හිත හිතා ඉන්නවා මිසක් කොයි මොහොතකවත් කල්පනා කරන්නේ නැහැ මම මේ ස්වභාව ටිකෙන් යුක්තයි කියලා. දැන් ගෙදර එන මොනුබිරියෙක් මිනිබිරියෙක් එක්ක සෙල්ලම් කරනවා. ඇවිල්ලා වැඩ කරනවා. ගෙදර දොරේ තියෙන දේවල් පරිහරණය කරනවා. අපිට හිතෙන්නේ නැහනේ මේවා කැඩලා බිඳිලයි විනාශ වෙලා යයි. නැත්තම් මටත් යම් කරදරයක් වෙලා මේවෙන් ඈත් වෙන්න වෙයි. මම මේ තරම් මේවට හිතින් බැඳිලා හිටියොත් මටම නේද දුක කියලා අපි කාටවත් හිතෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ බොහොම සරල කාරණා ටිකක් මෙතන පෙන්නුවට මේක කරන්න අමාරුයි. ප්‍රායෝගිකව කෙනෙක් උත්සාහවන්ත වෙලා හැබැයි මෙහෙම එකක් තියෙනවා. දවසක් දෙකක් තුනක් හතරක් යම්කිසි කාලයක් වෙන් කරගෙන හරි කවුරු හරි මේ කාරණා නිතර මානසිකාර කරොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේවා නිතර මානසිකාර කරන්න කියලා. නිතර ආන් ඒ විදිහට මානසිකාර කරොත් කවුරු හරි අන්න ඒ කෙනාට ඉබේම කාලයක් යනකොට ඔක හිතට එන්න ගන්නවා. අන්න එතෙන්ට හදාගන්න එක තමයි මේ මාර්ගයට පිවිසෙන්න තියෙන ලොකුම දොරටුව. ඕක හැදෙන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒ වගේ තමයි. මරණය දකින මොහොතේ මරණය සීපත් වෙනවා. අනේ අපිත් මැරෙනවානේ. අපි මෙච්චර නැහෙන්න ඕනේ නෑනේ කියලා හිතෙනවා. හැබැයි ටික දවසක් යනකොට මේ නීවරණ ඇවිල්ලා මේ අසකරනාසය දිවකය මනස පිනවන්න පටන් අරන් මේ පංචකාමයට අහු වෙලා මේ ජීවිතත් එක්ක ඔට්ටු වෙද්දී අර සම්පූර්ණයෙන්ම ආපු සිතුවිල්ල යට යනවා. ඒ ගැන අදහසක්වත් නැහැ. දැන් ওই තරුණ අය මහාන වෙනවනේ. ඕක ගැනත් ওই විදිහට කල්පනා කරලා බැලුවහම කාට හරි තේරෙයි. දැන් තරුණ අය මහානකොට හැමෝම අහනවා අනේ ඇයි එහෙම මහාන වෙන්නේ? මේ කොච්චර දේවල් කරගන්න පුළුවන්කම තියෙද්දිද මහාන වෙන්නේ කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒ අයට වෙලා තියෙන්නේ අර සිදුවීම ඇතුලේ ඒගොල්ලෝ ගිලා බහැලා කල්පනා කරලා. සමහරවිට මරණය දැක්ක මොහොතේ ආ හිතන්නේ නැති මේ ස්වභාවය මටත් අයිති. එයා එදා හිතලා ඊට පස්සේ ඒක අමතක කළා නෑ ඒ ගැන කල්පනා කළා. සිත මෙහෙවාගෙන යනකොට එයාට තේරලා තියෙනවා මේ ලෞකික ජීවිතේ ඔට්ටු වෙවි හිටියා කියලා ලැබෙන දෙයක් නෑ. මේකේ අවසානයේ මරණය න ะ. මේ ගමන ඇතුළෙත් ලෙඩ වෙනවා න ะ. මේ ගමන ඇතුළෙත් අපිට වෙනත් දේවල් සිද්ධ වෙනවා න ะ. අපි කොච්චර දැඟලුවත් ඒ දෙයින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ආන් ඒක හිතට ආපු නිසා කෙනෙක් මහාන වෙන එක තරුණ කාලේ සිද්ධ වෙන්න පුළුවන්. එතකොට බාහිර කෙනෙකුට මේ දේවල් ගැන අදහසක්වත් සිතක්වත් පහළ වෙන්නේ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මොන මෝඩ වැඩක්ද මෙච්චර වස්තුව තියෙද්දි මෙච්චර රස්සාවල් තියෙද්දි මේ තරම් සැපට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි මොකටද මේ මහාන වෙන්නේ කියලා. ඉතින් ඒක මහාන වෙන කෙනාගේ දුර්වලතාවයක් නෙමෙයි අර පෘථග්ජන මනස ලෝකයේ දකින විදිහේ දුර්වලතාවය. ඒ නිසා මේ කාරණා හතරක් දැන් කතා කරා. මොකද්ද? පළවෙනි කාරණේ මම වයසට යන දි รา යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ.
මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. මම මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. ඊළඟ කාරණේ මේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය වූ දේවලින් මට ඈත් වෙන්න සිද්ධ වෙනවා. මේ දේවල් විනාශ වෙලා යනවා. ඒ ස්වභාවය මේ ලෝක ධාතුවේ තියෙනවා. ඒක මම ඒ ස්වභාවයට අයිති. ඒක ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා කල්පනා කරන්න කියලා කිව්වා. ඔය කාරණා හතර ඕනෑකම ආගමකම කෙනෙකුට පුළුවන් කල්පනා කරන්න. බෞද්ධයෙක්ම වෙන්න ඕනේ නැහැ. කිසිම ජාතියකට ආගමකට අයිති වෙන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට පුළුවන්. එයාට කල්පනා කරොත් එයාට තේරෙනවා මේකේ මොකක් හරි අවුලක් තියෙනවා. දැන් ගොඩාක් අයට ඕක තේරෙනවා. තේරෙන්නේ නැත්තේ නෑ. හැම වයසට ගියත් තේරෙනවා මොකක් හරි අවුලක් තියෙනවා. හැබැයි අවුලෙන් පිටට පයින්න කැමති නෑ. අවුලෙන් පිටට පයින්න හිත දෙනවා. අයියෝ මේක බොරුවක් නේ කියලා. ටික වෙලාවක් යනකොට මේ නීවරණ ටිකෙන්ම ඕක වැහිලා යනවා. වැහිලා ගිහිල්ලා ඊට පස්සේ වගක්වත් නෑ ආයේ. ආයෙතින් මතක් කරන්න ඕනේ. ඕක තමයි ඇත්ත. දැන් අර දේවදූත සූත්‍රයේ තියෙන්නේ. ඔය දේවදූතයන්ගේ කොටසක්නේ. අහන්නේ ඒකනේ. ඔබ දැක්කේ නැද්ද මේ ලෝකේ ඉන්නකොට මේ ලෙඩ වෙන අය, වයසට යන අය, මරණයටපත් මේවා දැක්කේ නැද්ද? ඒ වෙලාවේ කල්පනා වුනේ නැද්ද? ඒ ගැන හිතුවේ නැද්ද? නෑ. හිතෙන්නේ නෑ. කල්පනා වෙන්නේ නෑ. කවුරු හරි ලෙඩ වුණාම ඔහොම කල්පනා වුණාට ඊට පස්සේ මතක නෑ. හොඳට කොණ්ඩෙට ඩයි ටික ගාලා මේකප් ටිකක් දාලා උඩ පොත්ත පාට කරගත්තාම වයසට යනවා කියන එක මතක් වෙන්නේ නැහැ. හැබැයි ඇඟ ඇතුළ හොඳට මතක තියාගෙන මොන තරම් බාහිරේ වයසට යන්නේ නැහැ වගේ පෙන්නාගෙන ඉන්නේ හැදුවත් ශරීරයේ ඇතුලේ තියෙන ඉන්ද්‍රිය ටික ටික දිර යනවා. වයසට යනවා. එතකොට කොච්චර පිටින් පෙන්නුවත් නිකන් ලස්සනට ඉන්නවා කියලා ඇතුලෙන් පුදුමාකාර කාය වේදනාවකින් ඉන්නේ. ඇඟ දිරලා, අස්ථි දිරලා, කොන්ද දිරලා දරාගෙන ඉන්න බෑ. හැබැයි පිටට පේනවා මහා ලස්සනට ඉන්නවා. හරියට තාමත් තරුණයි වගේ. හැබැයි ඇතුලෙන් තමන් තමයි දන්නේ මොන තරම් වේදනාවකින්ද මේ ඉන්නේ කියලා. උහුලාගෙන. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ අපි මේ දේවල් ඇත්තටම නිතර කල්පනා කරන්න ඕනේ. මේක ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි අන්තිම කාරණේ මේ පස්වෙනි කාරණය හැම කෙනෙකුටම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම පටිසරණෝ මේ කර්මය දායාද කරගෙන මේ කර්මය උපදින ස්ථානය කරගෙන කර්මය උපකාරය කරගෙන පිළිසරණ කරගෙන තමයි සත්වයා ඉන්නේ කියලා නිතර කල්පනා කරන්න. ඕක මේ බුද්ධ ශාසනය ඇතුලේ බෞද්ධ දර්ශනය ඇතුලේ කෙනෙකුට මිසක් එතනින් බැහැර කෙනෙකුට සිතට එන කාරණයක් නෙමෙයි. නමුත් මේ කාරණයක් අපිට කල්පනා කරන්න කියනවා. එතකොට ගොඩාක් වෙලාවට අපේ මේ හිතේ තියෙන ගැටීම් අපේ හිතේ තියෙන අධික ඇලීම් ටික අඩු වෙන්න පුළුවන්. මොකද සමහර ලාවට අපි ලෝකයේ දිහා බලන්නේ අපිට එන චිත්ත පීඩාවන් දිහා බලන්නේ අපි බාහිරෙන් අපිට කරන දේවල් විදියට. එතකොට අපේ හිතේ ගැටීම් වැඩි වෙනවා. දැන් මේ කර්මය පිළිබඳ අවබෝධයක් ඇතුව මේ කර්මයේ තේරුම් අරන් කර්මය කියන්නේ වෙනම මාතෘකාවක් කතා කරන්න ගියොත් නමුත් කර්මය පිළිබඳ තේරුම් අරන් මේක දායාද කරගෙන මේක පිළිසරණ කරගෙන මේක උපකාර කරගෙන මේ තුලමයි මේ සත්‍යය ඉන්නේ කියන එක නිතර සිහිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් මේ පින්නතුන් දන්නවා මේ කර්මඵල විශ්වාසය කියන්නේ හරි අමුතු දෙයක්. හැමෝටම කර්මඵල විශ්වාසය තියෙනවද? බෞද්ධයට නෑ නේද? සම්පූර්ණයෙන් නෑ. හොඳට කල්පනා කරන්න බලන්න. උදාහරණයක් කියන්නකෝ. ඔන්න මේ ජීවිතේ යමක් කරන්න ගියාම කල්පනා කරනවා අපි අකුසලයක් කරොත් මේකේ අපිට දුක් විපාක තියෙනවා කියලා. එහෙම කල්පනා කරලා අකුසල් කරන්න ගියාම අකුසලයෙන් බැහැරෙනවා. ඒ කියන්නේ අපිට කර්මඵල විශ්වාසයක් තියෙනවා. කුසලයක් කරොත් මේකේ සැප විපාක තියෙනවා කියන අදහස තියෙනවා. හැබැයි කල්පනා කරලා බලන්න ඒ අතට ඒක තිබ්බට ඒ කියන්නේ මේ ජීවිතේ කරන නරක දේවල් වල දුක් විපාක සසරේ අපිට විඳින්න වෙනවා කියන අදහස තිබුණට මේ ජීවිතේ කරන සැප දේවල් වල පුණ්‍ය දේවල් වල සැප විපාක සසරේ ලැබෙනවා කියන අදහස තිබ්බට මේ ජීවිතේ ජීවත් වෙනකොට දුකක් ආවහම ඕක මතක් වෙනවද? මේ ජීවිතේ ඉන්නකොට කවුරු හරි අපහාසයක් කළා. එහෙම නැත්නම් මේ ජීවිතේ ඉන්නකොට කායික ලෙඩක් දුකක් හැදිලා පීඩාවක් වෙලා අමාරුවෙන් ඉන්නකොට ওই කර්මඵල විශ්වාසය මතක් වෙනවද?
මතක් වෙන්නේ නැහැ. එතකොට මතක් වෙන්නේ එක්ක මොකෙක් හරි ග්‍රහයෙක් නීච වෙලා ගිහලා මතක් වෙයි. එහෙම නැත්නම් අපහාස කරා නම් අරකි තමයි මට මෙහෙම කිව්වේ. ඒ හින්දා තමයි මට මේක උනේ කියලා බාහිර ලෝකයේ පැත්තට හැරිලා එතනින් ඕක දකිනවා මිසක් අර අනාගතය ගැන කර්මඵල විශ්වාසයේ තිබ්බ රටාවට අතීත අරමුණ ගැන කර්මඵල විශ්වාසය ගන්නෙ නැහැ. එතකොට ඇත්තටම කල්පනා කරොත් සම්පූර්ණයෙන් කර්මඵල විශ්වාසයක් Taman තුල නැත්තම් ඕකත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක් නේද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් එකක්නේ කර්මඵල විශ්වාස නොකිරීම. ඉතින් මෙතනත් දැන් මේ භාගෙටනේ කර්මඵල විශ්වාසය තියෙන්නේ. මේ ජීවිතේ මොකක් හරි කරදරයක්, විපතක්, හානියක්, ඒ කියන්නේ අෂ්ටලෝක ධර්මයෙන් අපිට යම් යම් දේවල් සිද්ධ වෙනකොට මානසිකාරයක් එන්නේ නැහැ මේ මම අතීතයේ කරපු කර්ම විපාකයක් වෙන්නේ නැති මෙහෙනම් මේ එන්නේ කියලා. ඒ වෙලාවට එහෙම හිතෙන්නේ නැහැ. එතකොට හිතෙන්නේ බාහිර ලෝකයක් ගැන. අරයා මට මෙහෙම කරපු නිසායි මට මෙහෙම උනේ. මම මේ දේ මෙහෙම කරපු නිසායි මෙහෙම උනේ. මේ නිසායි මෙහෙම උනේ කියලා කල්පනා කරනවා මිසක් එහෙම නැත්තම් ග්‍රහයෙක් නිසා හරි වුණා කියලා කල්පනා කරනවා මිසක් අතීත කර්ම විපාකයක් නේ මේ ඇවිල්ලා විපාක දුන්නේ කියලාවත් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට බාගෙට නේද කර්මඵල විශ්වාසය තියෙන්නේ. අතීතෙන් වෙච්ච දේවල් මේ ජීවිතේ විපාක දෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඔච්චර වැහිච්ච මනසකින් තමයි මේ නිවන් දකින්න හදන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උත්සාහ කරන්නේ ක්‍රමයෙන් මේ මිනිස්යාගේ මනස අවදි කරන්න. මේ මනස ක්‍රමයෙන් අවදි කරායින් පස්සේ තමයි සත්‍යයට යථාර්ථය ටික ටික පේන්නේ. එතන මේ කාරණා පහ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙලෝ වශයෙන් ජීවත් වෙනකොට මේ අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් තෙත් වෙලා බැඳිලා ගැට ගැහිලා ඉන්න ජීවිතය නිවැරදිව යථාර්ථයක් දැකගෙන යන මාර්ගයකට පමුණවා ගන්නා ස්වභාවයකට පත් කරගන්නේ කොහොමද කියන කාරණා විශ්මතු කරන්න තමයි මේ කාරණා පහ නිතර මනසිකාර කරන්න කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ආනිසංස වශයෙන් පෙන්වන්නේත් යම්කිසි කෙනෙක් මේ කාරණා පහ මනසිකාර කරොත් එයා මේ යෞවන මදින් ආරෝග්‍ය මදින් ජීවිත මදින් මත් වෙලා කටයුතු කරන ස්වභාවය අඩු වෙනවා. ඒ ස්වභාවය අඩු වෙනකොට ඒ කෙනා සිත කය වචනය දුසිරිතෙහි යොදවන එක ටික ටික අඩු වෙනවා. අඩු වෙනකොට එයාගේ මනස විවෘත වෙනවා. එයාට ලෝකයේ යථාර්ථය ටික ටික පේන්න පටන් ගන්නවා. ලෝක යථාර්ථය පේනකොට එයා බාහිර ලෝකයකින් විමුක්තිය හොයන්නේ නැහැ. එයාට තේරෙනවා මේ අවුල තියෙන්නේ මම හිතන විදිහේ කියලා. ඇත්තට මේ සංසාරයේ සියලුම අවුල තියෙන්නේ අපි මේ හිතන රටාවේ. මේ හිතන රටාව හරි ගැස්සොත්, හිතන රටාව වෙනස් වුණොත් මේ ලෝකයේ දකින්න විදිය වෙනස් කරගෙන කෙනෙකුට විමුක්තියක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වත්නි ඩිංග වුණත් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ මේ ප්‍රායෝගිකව මේ ධහම පුරුදු කරන්න. අපි මේ ධහම හැමදාමත් කියන කාරණේ තමයි දැනුමක් විදියට ගොඩ ගහගත්තා කියලා අපිට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඇසුවා කියලා ප්‍රතිඵලයක් ලැබෙන්නේත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ අසන්න ඕනේ, දරා ගන්න ඕනේ. දැන් නම් දරාගන්නේ නැහැ. නැවත මොකෙන් හරි අහගන්න තියෙන හින්දා. නමුත් වචනයෙන් හරි පුරුදු කරන්න ඕනේ. ඒ ඔක්කොටම වඩා වැදගත් තමයි මනසින් මනසිකාරණක නුවණින් විමසන්න ඕනේ. යෝනිසෝ මනසිකාරී යොදවලා ඒ ධර්ම කාරණා නුවණින් විමසන්න ඕනේ. විමසනකොට තමයි අපිට ඒකේ ඇත්ත මොකද්ද? මේ කාරණේ යථාර්ථය මොකද්ද කියලා ටික ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට අපි ක්‍රමයෙන් අප්‍රමාදී වෙනවා. අපි කුසලයට සිත බර කරගන්නවා. ටික ටික පිරිසිදු කරගන්න හදනවා හිත. සීලේ ඇත්ත තේරුම් ගන්නවා. මේ ද්වේෂයෙන්, ලෝභයෙන් මත් වෙලා කටයුතු කරන ජීවිතය වෙනස් කරගෙන නිදහස් මනසකින් ලෝකයේ දැකලා පිරිසිදු සිතකින් ජීවත් වෙන්න ක්‍රමයෙන් පුරුදු වෙනවා. දැන් මේක භාවනාවක් විදියටම ඇස් දෙක වහගෙන කරන්න ඕනේ නැහැ. ගමනක් බිමනක් යන වෙලාවක නැත්තම් ආහාරයක් ගන්න වෙලාව. දැන් ආහාරයක් ගන්න වෙලාවක් බලන්න කල්පනා කරලා අපිට කවදාකවත් හිතෙනවද මේ අතීත පිනක් විපාක දෙන්නේ කියලා? කෑම ගන්න වෙලාවක හිතෙනවද එහෙම? ඇත්තටම හිතලා බලන්නේ අතීත විපාකයක් නෙමෙයිද කියලා.
අද ලෝකෙ කොච්චර මිනිස්සු ඉන්නවද ඛණ්ඩ එක බත් කටක් හෝ කෑම පොඩ්ඩක් නැති. එහෙම ඉන්න අතරේ ඔබට මට යම්මසි ආහාරයක් ලැබෙන්නේ අතීත පුණ්‍ය සංස්කාරයක් විදිහට. එතකොට ඒ කන බත් කටක් කටක් ගෙවෙන්නේ මොකද්ද? අර පින. මේ කන බත් කටක් ගානේ ගෙවි ගෙවි යන්නේ අතීත පුණ්‍ය සංස්කාරය. ඕක ගෙවිලා ඉවරෙච්ච දවසට අපිට මොකද වෙන්නේ? අපිටත් අර ටිකමයි. අපිටත් කන්න නැතු යනවා. ඒක තමයි ස්වභාවය. පින අවසන් වුණාම ඒකේ විපාකේ නැතු යනවා. අපිට ඉන්න වහලක් තියෙනවා. නිදා ගන්න ඇඳක් තියෙනවා. කන්න බොන්න ආහාර ටිකක් තියෙනවා. මේ ඔක්කොම අතීත පුණ්‍ය සංස්කාර. මේවා ටික ටික ගෙවිලා ගියාම ඔය බලන්න සමහර පවුල් ඉන්නේ මේ හොඳට ඉන්නවා. එක පාරට වැටෙනවා. රස්සාව නැති වෙනවා. කන්න අඳින්න නැහැ. ගෙවල් දොරවල් සින්න වෙලා යනවා. වාහන ලීසින් වලින් ඇවිල්ලා උස්සයි යනවා. සියලු සැප එක පාට නැතු යනවා. ඇයි ඒ? පින ඉවරයි. ඒ පින ඉවරනහම ඉවරලා යනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ නිවැරදිව තේරුම් අරන් කවුරු හරි පාරේ ගියොත් තමයි යාට තේරෙන්නේ හරි. දැන් අපි මේ දේවල් පුරුදු කරොත් සිහියට ගත්තොත් මේ විදියට මාර්ගයේ ගියොත් මෙලොවත් අපිට යහපත් කරගන්න පුළුවන්. පරලොවත් සුගතිගාමී කරගන්න පුළුවන්. ඉක්මනින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කරගන්න පුළුවන් කියලා. අපි කවුරුත් කැමතිනේ මේ සසර දුකෙන් අත මිදෙන්න. ඒකනේ අපේ ඒකායන මාර්ගය. අපිට වෙලා තියෙන්නේ ඒකට බැහැ ගන්න විදියක් නැහැ. අද හිතෙනවා බැහැ ගන්න. හවස් වෙනකොට ඒක අමතක වෙනවා. රැට හොඳට නිදා ගන්න ගිහලා හිතනවා ආනේ සෝවාන් වෙන්න ඕනි කියලා. එළි වෙනකොට මෙලෝ දෙයක් මතක නැහැ. සෝවාන් කියන අදහසක්වත් නැහැ. කුසල අදහසක්වත් නැහැ. අර ඔහේ අර නීවරණ වලට යටත් වෙලා ඔහේ ඒ කාරණා කර කර ඉන්නවා. ඒකින් කියන්නේ මේ ජීවත් වෙන්න එපා ගිහි ජීවිතය අවුල් කරගන්න කියලා. ගිහි ජීවිතේ හරියට ගෙවාගෙන යන්න ඕනේ. යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. අන් අයගේ යහපතට කටයුතු කරන්න ඕනේ. හැබැයි දැනගෙන ඉන්න. මොනවාද මේ බුදුරජාණන් වහන්සේ කියපු කාරණා පහවත් දැනගෙන ඉන්න. ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. මේ ප්‍රියමනාප දේවල් වලින් ඈත් වෙන්න වෙනවා. මේවා කැඩලා බිඳලා විනාශ වෙලා ගියාම ඒවයින් ඈත් වෙලා යන්න වෙනවා. ඒ වගේම මේ කර්මයේ දායාද කරගෙන ඉන්නේ. මේ කර්මයේ දායාද කරගෙන ඉන්නවා කියන කාරණේ ඒ තරම් ලේසි පාසු කාරණයක් නෙමෙයි. මොකද පින්වත්නි මේ හිත හැම වෙලේම පොළඹවන්නේ යමක් කරන්න සංසාර පුරුද්දට. පින් දහම් කරන්නේ සසර පින් කරපු අය. අකුසල් කරන්නේ සසර අකුසල් කරපු අය. අපි සසරේ වැඩිපුර මොනා කරලාද? අකුසල්මයි කරලා තියෙන්නේ. ඒකෙන් කියන්නේ අපි දැන් අකුසල්මයි කරන්නේ කියලා. නමුත් අපි අකුසල් කරලා තියෙනවා. බොහෝම අඩුවෙන් තමයි කුසල් දහම් දියුණු කරගෙන තියෙන්නේ. ඉතින් සමහරු පිනට බයයි. ඒකත් ලොකු වැරද්දක්. මේ කර්මය ගැන කතා කරන වෙලාවේ කියන්න ඕනේ. සමහරු කියනවා පින් කරන්න එපා. පින් කරාම සසර දික් වෙනවලු. නිවන කියන්නේ පුණ්‍ය පාප ප්‍රහීනස්ස. ඒක හරි. නමුත් පින් පව් ප්‍රහීන කරන්නේ ප්‍රඥාවෙන්. ඒ කියන්නේ පින් නොකර ඉඳලා පින ප්‍රහීන කරනවා නෙමෙයි. පව නොකර ඉඳලා පව ප්‍රහීන කරනවා කියන එක නෙමෙයි. ඒක ලොකු වැරදි අදහසක්. මොකද යම්කිසි කෙනෙක් කරපු පාපයක් වුණත් ඒ කෙනාට ඥාන සම්ප්‍රයුක්ත ප්‍රහීන කරන්න පුළුවන් නම් දැන් අඟුලිබාල මහරහතන් වහන්සේ ගත්තොත් මේ කරපු අකුසලය එයා ඒ කොච්චර මිනි ප්‍රමාණයක් මරන්නේ නැද්ද? ඔය 999ක් බෙල්ලෙල්ලන් හිටියට ඔය ඇටකටු දිරනවා. ඔය ඇඟිලි වැටෙනවා. ඊට වඩා අනිවාර්යෙන් මිනිස් ජීවිත ඝාතනය කරන්න ඇති. නමුත් මේ ඥාන සම්ප්‍රයුක්ත භාවයෙන් උන්වහන්සේ සියලු කර්මයන් ප්‍රහාණය කරා. ප්‍රහීන කළ දැම්මා. ඒතර ඒ තරම් අකුසලයක් ප්‍රහීන කරන්න පුළුවන් නම් මේ පින ඇයි ප්‍රහීන කරන්න බැරි කෙනෙක්ට ප්‍රඥාවෙන්? ඉතින් පින එපා කියලා කියන එක ලොකු වැරද්දක්. පින කියන එක මේ සසර යන සත්‍යයට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සුකස්සතම් භික්කවේ අදිවචනම් පුඤ්ඤන්තිති. පින කියන්නේ සැපයට කියන අදිවචනයක්. යම් කිසි කෙනෙක්ට සසර සැපවත් නිවන කරා යනකම් ඒ සංසාර ගමන ගෙනියන්න ඕන නම් පින ඕනෙමයි. පින නැතුව බෑ. හැබැයි පිනත් ප්‍රහීන කරනවා, ප්‍රහාණය කරනවා ප්‍රඥාව තුළින් නිර්වාණය අවබෝධ කරන අවස්ථාවේ. එතකම් මේ පුණ්‍ය සංස්කාරය අපිට සසරේ ඕනේ. එහෙම නැති වුණොත් අපිට විපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ හින්දා මේ කර්මය පිළිබඳ අදහස තියෙනකොට හැම වෙලෙම කල්පනා කරන්න පුළුවන් තරම් මේ අෂ්ටලෝක ධර්මයේ කැරකිලා එනකොට
කල්පනා කරන්නේ මේ කර්ම විපාකත් මේ ASCII ගැළපිලා එනවා. මේවට මම කම්පා වෙලා වැඩක් නැහැ. මම පිනක් දහමක් සිද්ධ කරගත්තොත් කුසලයක් වඩා ගත්තොත් සුවපත් භාවයක් සකස් කරගන්න පුළුවන්. නමුත් මේ ජීවිතේ මේන ස්වභාවයන් වලට ඔට්ටු වෙලා වැඩක් නැහැ. අපි ඒවට ප්‍රතිචාර දක්වලා දැඟලුවා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. සමහර ලාවට අපි අකුසල කර්මයකට ප්‍රතිචාර දක්වන්න ගිහලා තවත් රැස් කරගන්නේ මොකද්ද? තවත් අකුසල කර්මයක්. ඊට වඩා හොඳයි මේ විපාකයේ විඳ දරාගෙන තේරුම් අරගෙන විපාකයක් විදිහට දැකලා හිත ඒ විදිහට නැඹුරු කරගෙන කටයුතු කරගෙන ගියොත් අන්න එතනදී අපිට තේරෙනවා මේ දේවල් එක්ක ඔට්ටු වෙවි මේ ජීවිතය ගෙවනට වඩා මේ දේවල් ප්‍රඥාවෙන් දැක ජීවිතය ගෙවන එක පහසුයි කියලා. නමුත් සත්‍යය කරන්නේ ගොඩාක් වෙලාවට එන අරමුණට ප්‍රතිචාර දක්වා ජීවත් වෙන එක. එන අරමුණ තේරුම් ගත්තොත් මේ මොකක්ද? ඇයි මෙහෙම වෙන්නේ? මේ නිසා නේද මෙහෙම වෙන්නේ කියලා මේක තේරුම් අරන් ජීවත් වෙන්න ගියොත් ආන් ඒ වෙලාවට තව තවත් සංස්කාර ගොඩ ගැහෙන එක අඩු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණා පහ නිතර කල්පනා කරන්න කිව්වේ. කවුරු හරි නිතර මේ කල්පනා කරොත් මේ කාරණා පහ අන්න ඒ කෙනාට අර චින්තනය උදා වෙනවා. මේ සසරටම නැඹුරු වෙලා සසරටම බර වෙලා සසර පැත්තටම හැරිලා හිත හිතා යන රටාව මොන තරම් දේවල් හිතනවද කියලා බලන්න ඇස් දෙක වහගෙන වෙලාවකට Tamanටවත් හිතා ගන්න බෑ මම මේ මොනවද මේ හිතන්නේ කියලා. ඔක හොඳටම දකින්න පුළුවන් වෙලාවක් තමයි භාවනා කරන්න ගියාම. ඇස් දෙක වහගෙන භාවනා අරමුණකට ආපු ගමන් මේ හිත නානා ප්‍රකාර අරමුණු අරගෙන එක දේවල් හිතා ගලපා එක තැන්වලට සිත අරමුණු ගන්නවා. එහෙම අරමුණු ගන්නක යහපත් දෙයක් නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ හිතන්න එපා කියලා නෙමෙයි. වරද්දා ගන්න එපා. හිතන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. හිතන්න ප්‍රඥාව වැඩෙන විදිහට. තමන්ගේ සිතුවිලි ප්‍රතිසෝතගාමී වෙන රටාවට හිතන්න. නොහිතා ඉන්න කියලා නෙමෙයි කියන්නේ. ඒකත් වැරදි ආකල්පයක්. දැන් සමහරු කියනවා අතීත අරමුණු ගන්න එක අනාගත අරමුණු ගන්න එක වැරදි කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අතීත අරමුණු අනාගත අරමුණු ගන්න එක වැරදි කියලා නෙමෙයි. අතීතයට හිත ගියා කියලා කවදාකවත් මේ හිතට අතීතයට යන්න පුළුවන්ද? අතීතයට යන්න බෑ. මේ සිත උපදින්නෙත් මෙතන, මේ සිත නිරුද්ධ වෙන්නෙත් මෙතන. අනාගතයට යන්නත් බෑ. හැබැයි අතීතයේ අකුසල අරමුණක් ගන්න පුළුවන්. අනාගතයේ අකුසල අරමුණක් ගන්න පුළුවන්. ආන් ඒක හානි කරයි. අතීතයේ කුසල ආරම්මණයක් ගන්නත් පුළුවන්. අනාගත කුසල ආරම්මණයක් ගන්නත් පුළුවන්. ඒක හානි කර නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ මේ ප්‍රඥාව අවදි වෙන විදිහට මේ මොහොතේ සිහිය මෙහෙවන්න. මම ලෙඩ වෙනවා. මම වයසට යනවා. මම මැරෙනවා. මේ ප්‍රිය මනාප වෙලා තියෙන දේවල් වලින් මට ඈත් වෙන්න සිද්ධ වෙනවා. මේ කර්මය මම දායාද කරගෙන ඉන්නේ. කර්මයේ ක්‍රියාත්මක වෙන්න ගත්තාම ඒක අනිත් සියල්ල යටගෙන ක්‍රියාත්මක වෙනවා. දැන් මරණය කියන කාරණේදිත් බලන්න අර කාරණා තුනටත් උඩින් අතීත කර්ම විපාකයක් ඇවිල්ලා අපිට මරණයටපත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. කොච්චර කර්මයේ බලපෑමක් මේ ජීවිතේට තියෙනවද? දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ඍතු විපර්යාසයක් වෙන එක කර්මයට අයිති නැහැ කියලා. ඒක හරි. නමුත් ඍතු විපර්යාසය එක එක්කිනාගේ ශරීරයට බලපාන විදිය වෙනස්. ඒකින් එක එක්කිනා ලෙඩට දුකට පීඩාවට පත් වෙන විදිය වෙනස්. ඒ වෙනස් භාවයේ තීරණය වෙන්නේ ඒ එනාගේ කර්මානුරූප ස්වභාවයෙන්. සමහර කෙනෙකුට කොච්චර ඍතු විපර්යාස වුණත් ශරීරයට කරදරයක් නැහැ, හානියක් නැහැ, පීඩාවක් නැහැ. තව කෙනෙකුට පුංචි පරිසර විපර්යාසයක් වෙනකොට සියලුම ලෙඩ දුක් ඇවිස්සෙනවා. පීඩාවටපත් වෙනවා. ඒ කෙනාගේ ශරීරයේ කර්මානුරූපව සකස් වෙච්ච විදිය. ඒ නිසා කර්මානුරූප මේ ජීවිතයේ තියෙන බලපෑම තේරුම් අරන් කවුරු හරි මේ විදිහට නුවණින් කල්පනා කරගෙන ගියොත් අර සඳහන් කරන්න යෙදුණු ආරෝග්‍ය මදය, යෞවන මදය, ජීවිත මදය කියන මදයන්ගෙන් මත් වෙලා අකුසලයට බර වෙන සිත ටික බැහැර වෙලා ඒ මදයන්ගෙන් මත් වෙලා ඒ ඔස්සේ සිත මෙහෙවන, වචනේ මෙහෙවන, කය මෙහෙවන ස්වභාවයෙන් බැහැර වෙලා කෙනෙකුට මේ ලෝක යථාර්ථය ක්‍රමයෙන් තේරුම් අරගෙන සංසාර විමුක්තියක් කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ වෙලාවෙත් කල්පනා කරගන්න මේ කාරණා බුදුරජාණන් වහන්සේ කිව්වේ නිතර සිහි කරන්න කියලා. මේ නිතර සිහි කරනවා කියන එක අපිට මේ අවස්ථාවේ විතරයි ලැබිලා තියෙන්නේ. මේ බුද්ධ ශාසනය නැති වුණොත්
බුද්ධ ශාසනයක් නැති වෙච්ච කාලයක අපි පහළ වුණොත් ඉපදුනොත් ওই කාරණා කියලා දෙන්න අපිට කවුරුවත් ඉන්නවද? මේවා සිහි කරන්න කියලා. මේ විදිහට කල්පනා කරන්න කියලා කියන්න කවුරුත් නැහැ. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවේ මොනතරම් දුර්ලභද? මේ නිකන් ගෙවා දබන්නේ අපි කොච්චර වටිනා කාලයක්ද? මේ කාලේ අපි මේ දේවල් නිතර නිතර සිහි කරේ නැත්නම් කවදා අපි මේවා සිහි කරන්නද? කවදා මේ ධර්මය අපි සිහි කරන්නද? මේක තේරුම් අරන් අඩුම තරමේ නිදා ගන්න යන ඩිංගි හැරි නැත්තම් උදේට අවදි වෙච්ච වෙලාවේ හැරි Tamanට පහසු වෙලාවක ඕනෑම අරමුණක් ගත්ත වෙලාවක සිහි කරන්න මේ කාරණා පහ. ඒ කාරණා පහ සිහි කරගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ශාසනික ලාභයන් මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් සංසාරික වශයෙන්ුත් අපි සෑම දිනාටම ලැබේ. ඒ නිසා මේ පින්නතුන්ටත් ආශිර්වාද කරනවා. මේ කාරණාවන් නිතර නිතර සිහිපත් කරගෙන මේ යෞවන මදයෙන් ආරෝග්‍ය මදයෙන් ජීවිත මදයෙන් බැහැර වෙලා මේ ධර්ම මාර්ගයේ ජීවිතය තුළ උපනංවාගෙන සංසාර දුකින් අත මිදෙන්නට මේ සියලු පුණ්‍ය සම්භාරය හේතු වාසනා වේවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ ඒ ඩුබාහි පදිංචි ආසිරි පෙරේරා මහත්මයා. මේ වෙලාවේ විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ අපේ ගෞරවනීය මිරහවත්තේ නායක ස්වාමීන් වහන්සේගේ පුණ්‍යවන්ත සංකල්පනාවකට අනුව ධර්මකාමී ධර්ම ගවේෂී ධර්මයට ලැබි පින්නතුන් උදෙසා අලුතෙන් YouTube නාලිකාවක් ආරම්භ කරන්නට යෙදුනා සුවත TV කියලා. ඉතින් මේ නාලිකාවේ කටයුතු සාර්ථක කරගන්නට ගුණාත්මක බවින් යුක්තව සිද්ධ කරගන්නට අවශ්‍ය කරන ඒ කැමරා උපකරණ, ආලෝක උපකරණ, ශබ්ද උපකරණ පරිත්‍යාග කරන්නට, පූජා කරන්නට ඩුබායිහි පදිංචි පින්නතුන් බොහෝ පිරිසක් උදව් උපකාර කරා. ඉතින් ඒ අතරින් උදව් උපකාර කරන්නට යෙදුණු එක පින්වත් මහත්මයෙක් තමයි මේ ආසිරි පෙරේරා මහත්මයා කියන්නේ. ඉතින් ඒ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්න ආශිර්වාද කරන්න මූලිකත්වයේ තබාගෙන තමයි අද දවසේ මේ පොහොය දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න කල්පනා කරේ. ඉතින් අපි මේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරනවා. තවදුරටත් ශාසනික වශයෙන් කටයුතු සිද්ධ කරන්නට, ධර්ම දානමය වශයෙන් පුණ්‍ය සම්භාරයන් රැස් කරගන්නට ඒ සියලු දෙනාට වාසනාව, ධෛර්ය, ශක්තිය ලැබේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් වැඩේවා. නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා. සියලු දෙනාට ඉක්මන් ආත්ම භාවයකදී සසර දුකින් මිදී අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව දේශනා කිරීමෙනුත් ශ්‍රවණය කිරීමෙනුත් රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය සම්භාරයන් පළමු කොට සදෙව්ලෝ වාසී සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් මේ ස්ථානයන්ට අධිග්‍රහිත සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් ප්‍රදේශ භාර සියලු දෙවිවරුන්ටත් සම්බුද්ධ ශාසනයත් ශ්‍රී ලංකා දීපයත් ආරක්ෂා කරන්නා වූ සියලුම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. අද දවසේ අපි සඳහන් කරන්න යෙදුණු විදිහට මේ සුවත YouTube නාලිකාව ගුණාත්මක වශයෙන් පවත්වා ගන්නට ඒ කැමරා උපකරණ, ආලෝක උපකරණ ආදී සඳහා අනුග්‍රහ දක්වපු පූජා කරන්නට උපකාර කරන්නට යෙදුණු ඒ ආසිරි පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාගෙන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු යම් ඥාතිවරයෙක් සිටී නම් ඒ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනා නමින් මිය පරලෝ ගිය යම් ඥාතිවරින් සිටී නම් ඒ සියලු දෙනාටත් සංසාරගත මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ අයගේ භවගාමී ජීවිතයන් සුවපත් භාවයට පත් වේවා, සුඛවත් භාවයට පත් වේවා, සසර දුකින් මිදී අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. ආසිරි පෙරේරා මහත්මයාත් ඒ පවුලේ සියලු දෙනාත් ඇතුළු ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණු සියලු දෙනාටත්
ඒ වගේම විහාරස්ථාන වාසී උතුම් මහා සංඝරුවනටත් මේ රැස් කරගත්තා උතුම් වූ පුණ්‍ය සම්භාරය අනුභව බලේනුත් තිසරණේ සූවිසි අනන්ත ගුණානුභව බලේනුත් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේගේ අනුභව බලේනුත් අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා ඇතුළු සියලුම බෝධීන් වහන්සේලාගේ ආනුභව බලේනුත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේගේ ආනුභව බලේනුත් ලාලාට ධාතුන් වහන්සේ ජීවහා ධාතුන් වහන්සේ දිත්‍යක් වූ ධාතුන් වහන්සේලා සතර දළදා වහන්සේ ප්‍රධානව තුන් ලෝක ධාතු පුරා වැඩ සිටින්නා වූ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනුභව බලේනුත් මේ තාක් මේ ලෝතලයේ පහළ වුණා වූ සියලුම සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුභව බලේනුත් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා ශ්‍රාවක මහා සංඝරත්නයේ අනුභව බලේනුත් ලංකාදීපේට ධර්ම රත්නය පැමිණ වදාළ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධානව ලක්දිව පහළ වුණා වූ සියලුම ආර්ය මහා සංඝරත්නය අනුභව බලේනුත් අන්නා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පතම් මේ ගෞතම බුදු සසුන තුන පහළ වුණා වූ සියලුම ආර්ය මහා සංඝරත්නයේ උතුම් වූ පුණ්‍යානුභව බලේනුත් මේ සියලු දෙනාට සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක් ආරක්ෂාවක් සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සේක බල ධර්මයන් දියුණු තියුණු භාවයට පත් කරගනිත්වා. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගනිත්වා. මෙලොව ජීවිතය යහපත් භාවයට පත් කරගෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණේ කරගනිමින් පරලෝ ජීවිතයත් සුගතිගාමී කරගෙන මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වේවා වාසනාව වේවා උතුම් වූ පාරමිතා ධර්මයක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන වන්දනා කරගන්න ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ජතු. සියලු දෙනාට තෙරුවන් සරණයි.